ඒ යුනිවර්සල් එනර්ජි එකත් එක්ක තමයි මේ සියලුම දේවල් සකස් වෙලා තියෙන්නේ. කියන එක අද භෞතික විද්‍යාවෙන් පිළි අරගෙන තියෙනවා. මේ විශ්වයේ තියෙන ශක්ති පදාර්ථය එකම විදිහට තමයි මිනිසුන් එන්නේ. ඒ මනස විශ්වයට විවෘත වෙන ප්‍රමාණය අනුව ඔහුට විශ්වයෙන් ගලාගෙන ප්‍රමාණය වැඩි. මුස්සේ කියන්නේ විශේෂයෙන් මේ ප්‍රෝග්‍රෑම් කරලා දෙන්නේ එක එක්කෙනා එක එක ආකාරයට. හේතුවාදී විද්‍යාවට එරෙහිව එසවෙන හේතුඵලවාදී සදහම් අසිපත සත්‍යාලෝක ඔබට ආයුබෝවන්. සත්‍යාලෝක TV YouTube නාලිකාවෙන් අද අපි අවධානය යොමු කරන්න හිතුවා විශේෂ මාතෘකාවක් ගැන. අපි දන්නේ නැති, අපි දන්නවා කියලා හිතන් ඉන්න, අපි දැනගත යුතු මාතෘකා කිහිපයක්. ඒ තමයි අධ්‍යාත්මික ශක්තිය, රෝග සුව කිරීම සහ අනාවැකී. මේ වෙනුවෙන් අපි තාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා අපිත් එක්ක එකතු වන්නට කියලා. ආචාර්ය පූජ්‍ය අල්ගමවත්තේ සුමන වංශ ස්වාමීන් වහන්සේ අපි හැමතුරුනේ ඊ타මාත්ම ගෞරවපූර්වක වහන්සේ පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන සහ වාණිජ්‍ය විද්‍යාපීඨයේ මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ මහතා ඔබතුමාට ඊ타මාත්ම ගෞරවයෙන් යුතුව අපේ සත්‍යාලෝක TV YouTube නාලිකාවට පිළිගන්නවා. ඒත් එක්කම අධ්‍යාත්ම ගවේෂක නීල් විජේසිංහ මහත්මයා ඔබතුමාවත් ඊ타මාත්ම ආදරයෙන් ගෞරවයෙන් අපි මේ අවස්ථාවේදී පිළිගන්නවා. හොඳයි. මේ කතාබහ මම හිතුවා මෙන්න මෙතනින් පටන් ගන්න. අපි හැමතුරුනේ අපි හිතන් ඉන්නවා අධ්‍යාත්මය ගැන අපි දන්නවා කියලා. අපි පතපොත කියවනවා කියලා. හැබැයි ඇත්තටම මිනිස්සුන්ට යම් තැනක වැරදිලා තියෙනවා මේ වර්තමාන සමාජය තුලේ. ඇත්තටම අධ්‍යාත්මය කියන්නේ මොකක්ද? අධ්‍යාත්මික ශක්තිය කියන්නේ මොකක්ද? අපි එතනින් අපේ ආමුදුරනේ අපේ කතාබහ ආරම්භ කරොත් හොඳයි. ඔව් තෙරුවන් සරණයි පුතා. මේක බොහොම ගැඹුරු අර්ථ නිරූපණයක් කරන්නට ඕන දෙයක්. එනමුත් මම මේක බෞද්ධ දර්ශනයට ගැලපෙන විදිහට මම මේක කෙටියෙන් අර්ථ නිරූපණය කරන්නම්. ආධ්‍යාත්මික ශක්තිය කියන වචනය කෙටියෙන් අර්ථ නිරූපණය කරනවා නම් පුතා සත්‍යක්‍රියාව. සත්‍යක්‍රියාව. ඒ කියන්නේ තමා විසින් ගොඩනගාගත්ත යම් කිසි ශක්තියක් තුලින් තමන්ට පුළුවන් යම් කිසි කෙනෙකුට ආශිර්වාද කරන්න. මා ජීවිතේ මා දන්නා කාලයේ සිට මං සත්ව ඝාතනය කළේ නැහැ. නැත්තම් මං හොරකමක් කළේ නැහැ. නැත්තම් මං කාගේවත් ජීවිතයක් විනාශ කළේ නැහැ කියලා ඔහුට පුළුවන් ඔහු ගොඩනගාගත්ත ಗುಣධර්මය සත්‍යක්‍රියාව බවට පරිවර්තනය කරන්න. දැන් උදාහරණයක් විදිහට බලන්න. එදා අඟුලිමාල මහරහතන් වහන්සේ. උන්වහන්සේ සත්‍යක්‍රියාවක් කළේ. ඒ රෝග සුව කිරීමක් එක්තරා පැත්තකින්. එදා ඒ ගැබිනි මවකට දරු ප්‍රසූතියක් සිද්ධ වෙන්න ගිය වෙලාවේ උන්වහන්සේට ඒක දැක්කහම ලොකු අනුකම්පාවක් ඇති වුණා. ඇවිල්ලා බුදුහාමුදුර කියන ස්වාමීනි මට මේ අම්මා දැක්කහම හරි අනුකම්පාවයි ස්වාමීනි මම මොකක් හරි මේකට කරන්න පුළුවන්. උන්වහන්සේ යන්නේ යම්කිසි ඒ රෝගී තත්ත්වයේ සුවපත් කරන්න පුළුවන් ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන් අවස්ථාවක් තියෙද කියන එකයි. ඒ වෙලාවේ උන්වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ ඔබ ගිහින් සත්‍යක්‍රියාවක් කරන්න. හරි මම ආර්ය ජාති උපන් දාපටන් මේ දක්වා සත්ව ඝාතනයක් කළේ නැහැ. ඒ සත්‍යක්‍රියා බලයෙන් ඔබට සුවසේ දරුවෙක් ලැබේවා. හරි මෙන්න මේ සත්‍යක්‍රියාව තමයි බුදුදහමේ හැටියට පුතා ආධ්‍යාත්මික ශක්තිය කියලා කියන්නේ. ඒක විවිධාකාර පැතිකඩ වලට ගොඩනගා ගන්න පුළුවන් අපට. විවිධාකාර රාමු ඔස්සේ යන්න පුළුවන්. නමුත් ඒ කොයි රාමුවක් ඔස්සේ ගියත් ඔහු ගොඩනගාගත්තා වූ ගුණය සත්‍යක්‍රියාව බවට පත් කිරීමෙන් තමයි බුදුදහමේ හැටියට නම් නියම ක්‍රමයට රෝග සුව කිරීමේ ක්‍රමවේදයට යන්න පුළුවන්කම තියෙනවා. මාචාර්ය අනුර කුමාර උතුමන්ගේ මහතා මෙතන මම හැරෙනවා. ඔබතුමාගේ අදහස මොකක්ද? මේ අධ්‍යාත්මය කියන්නේ මොකක්ද? ආධ්‍යාත්මික ශක්තිය කියන්නේ මොකක්ද? අපි මුලින්ම පටන් ගමු ආධ්‍යාත්මික ශක්තිය කියන එක. ආධ්‍යාත්මික ශක්තිය පිළිබඳ විවිධ මත තියෙනවා. මේවා සම්බන්ධව කියන්නේ අතීතයේ ඉඳලම මිනිස්සු කතා කරලා තියෙනවා. ඒ වගේම නූතන විද්‍යාවෙන් මේ ගැන හොයලා බලලා තියෙනවා. නූතන විද්‍යාවේ භෞතික විද්‍යාවේ ක්වොන්ටම් ෆිසික්ස් වලින් මේ වෙනකොට පිළි අරගෙන තියෙනවා ලෝකේ මේ විශ්ව එනර්ජි යුනිවර්සල් එනර්ජි කියලා කියන්නේ විශ්ව ශක්තියක් තියෙනවා කියන එක. මේ විශ්ව ශක්තියට හිතන්න පුළුවන් දැනෙනවා ඒක වෙනස් කරන්න බැරි දකින්න බැරි ශක්තියක් කියන එක මේ ඒ ක්වොන්ටම් ෆිසික්ස් වලින් අද ලෝකෙ පිළි අරගෙන තියෙනවා. පුජ්‍යලයක මෙම පොදු ස්පිරිටයත් එක්ක සම්බන්ධ වීම
ස්පිරිචුවලිටි කියලා කියනවා. ඒ ආධ්‍යාත්මිකතාව කියලා කියනවා. මේ විශ්වයේ මේ පවතින යම්කිසි මිනිසුන්ට නොපෙනෙන වෙන් කරන්න බැරි දැනීමක් තියෙන ඒ කියන්නේ බුද්ධිමත් භාවයක් තියෙන හිතන්න පුළුවන් මේ එනර්ජි එකත් එක්ක සම්බන්ධ වීම ස්පිරිචුවලිටි කියලා කියනවා. ඇත්තටම ඒකෙන් අද ස්පිරිචුවලිටි කියලා කියන්නේ ආධ්‍යාත්මිකතාව කියලා කියන්නේ ඒකට අපි කියනවා වන්නස් කියලා. ඒ කියන්නේ තනි එකත් මේ ලෝකේ කියලා කියන්නේ තනි පද්ධතියක්. තනි පද්ධතියක්. මේ තනි පද්ධතිය එක්ක සම්බන්ධ වීම තමයි ආධ්‍යාත්මිකතාව කියලා කියන්නේ. අපි වෙන වෙනම ජීවත් වුණාට අපිට වෙන වෙනම මේ පංචේන්ද්‍රයන් තිබ්බට අපි අපේ මේ පුජ්‍යලයන්ගේ ඇඟ ඇතුලේ තියෙන්නේ ඇඟ අපි මෙහෙම ස්කෑන් කරගෙන ගියොත් එහෙම මේ මුල තියෙන මේ හැමේ ඉඳලා ඇතුලට ගියන් පස්සේ අන්තිමට පුංචියටම තියෙනවා ඇටම්ස් කියලා. මේ ඇටම්ස් ඇතුලේ තියෙන හිස් බව. මේ හිස් බව ඇතුලේ බැලුවාම ඒක ඇතුලේ තියෙන එනර්ජි. මේතර මේ එනර්ජි තමයි අපි හැම කෙනෙක්ගේම ඇඟ ඇතුලේ තියෙන්නේ. මේ එනර්ජි වෙනස් කරන්න බෑ. හැබැයි එනර්ජි වල අර ෆෝම් එක වෙනස් කරන්න පුළුවන්. දැන් විදුලිය වගේ. දැන් විදුලිය ගත්තත් විදුලිය වෙන් කරන්න බෑ. නමුත් ඒක එකතු කරන්න පුළුවන්. ඒක මට්ටමින් එතකොට ඒ යුනිවර්සල් එනර්ජි එකත් එක්ක තමයි මේ සියලුම දේවල් සකස් වෙලා තියෙන්නේ. කියන එක අද භෞතික විද්‍යාවෙන් පිළි අරගෙන තියෙනවා. ඒ ස්පිරිචුවල් ආධ්‍යාත්මිකතාව සහ ආධ්‍යාත්මික කියන්නේ ස්පිරිට් සහ ස්පිරිචුවලිටි පිළිබඳ නවීන ලෝකේ කතා කරන්නේ මේ විදිහට. හොඳයි මම හැරෙනවා නීල් විජේසිංහ මහත්මයා වෙතට. අවුරුදු 45ක් විතර තිස්සේ ඔබතුමා මේ අධ්‍යාත්ම පිළිබඳ ගවේෂණය කරනවා, භාවනා කටයුතු කරනවා. ඔබතුමාගේ දැක්ම කොයි වගේද මේ අධ්‍යාත්මය සහ ආධ්‍යාත්මික ශක්තිය? මොකක්ද මේ? අධ්‍යාත්ම ශක්තිය කියන්නේ දැන් මම නම් භාවනා කරගෙන යනකොට ටික කලක් ඒක අවුරුද්දක් දෙකක් විතර මේ තත්ත්වේ ඉන්නෝනේ. ඒ ඉන්නකොට Tamanට තේරෙනවා මේ විශ්වයේ තියෙන ශක්තිය ගැන අවබෝධයක් එනවා. එතකොට ඒ ශක්තිය ක්‍රියා කරන ආකාරයක් තියෙනවා. ඒ ශක්තිය වල තියෙනවා එක එක පැති ඒ කියන්නේ එක එක මට්ටම්. ඒ වල සාමාන්‍ය ඉහළ තත්ත්වයේ ශක්තියකට පුළුවන් තව කෙනෙක්ගේ තියෙන රෝගයක් සුව කරන්න. ඒ ශක්තිය හරහා තමයි කරන්නේ. ඒ ශක්තිය අපි අවශෝෂණය කරගෙන ඒක තව කෙනෙකුට යොමු කරන්න පුළුවන්. ඒ යොමු කරාම එයාගේ තියෙන සෑහෙන රෝග ශරීරය ඇතුළේ තියෙන රෝග මේ සුව කරන්න පුළුවන්. ඒක තවත් ඉතින් එහාට භාවනා කරන් යද්දී ඒක තියෙන එක ශක්ති තියෙනවා. ඉතින් ඒ ශක්තිය වල අනුව තමයි තමන්ගේ මට්ටම එන්නේ. දැන් ගොඩක් ඔය ආරූඪ තියෙන කට්ටිය කරන්නේ මේ ශක්තියක් මවාපා ගන්න මට ඇති කියලා. එහෙම දෙයක් නැහැ. ඒ වුණාට ඒගොල්ලෝ එහෙම දෙයක් මවාපාගෙන ඒ තුලින් මිනිසුන්ව මේ රවට්ටලා මේ ලොකු හානි කරනවා. මම කියන්නේ මේක මොකක් හරි ආයතනයක් පිළිබඳව මේ Tamanට තියෙන ශක්තිය ගැන මොනවාරි දෙන්න ඕනේ ගැරන්ටිය. මෙයාට පුළුවන්, මෙයාට බෑ. ඒතර මේ මිනිස්සු මුලාවෙන් නතර වෙනවා. හොඳයි දැන් අපි මිනිස්සුනේ. අපේ ස්වාමීන් වහන්සේ, අපේ මහාචාර්යතුමා, අපි සියලු දෙනා මිනිස්සු. එතකොට දැන් කෙනෙක්ට මේ අධ්‍යාත්මික ශක්තිය පාවිච්චි කරන්න පුළුවන් වෙන්නත් සාමාන්‍ය කෙනෙක්ට මේ අධ්‍යාත්මික ශක්තිය පාවිච්චි කරන්න බැරි වෙන්නත් මොකක් හරි තැනක හේතුවක් තියෙන්න ඕනේ. අපි අමුතුරනේ මම දැනගන්න කතියි ඇයි මේ හැම කෙනෙක්ටම මේ අධ්‍යාත්මික ශක්තිය පාවිච්චි කරන්න බැරි? මම කියන්නේ අපි කියනවා මැජික් එකක් වගේ. ඇයි බැරි? මේ විශ්වයට අයිති වස්තුවක්නේ මිනිස්සයා කියන්නේ. විශ්වයේ ඒ පුද්ගලයාට වෙනස්කම් කරන්නේ නැහැ. මම දන්න විදිහට මිනිස්සුන්ට ඒ විශ්ව ශක්තිය මිනිස්සුන්ට හැමෝටම සමානව තමයි විහිදිලා යන්නේ. හරියට අම්මා වගේ. හරියට අම්මා වගේ. හරි. ඒක තව උපමාවකින් කියනවා නම් වතුර භාජනයකට තෙල් දාපුවට දැම්මොත් තෙල් බිඳුවක් දැම්මොත් ඒ තෙල් ටික සම්පූර්ණ සම්මට්ටමින් විහිදිලා විසිරලා යනවා වගේ මේ විශ්වයේ තියෙන ශක්ති පදාර්ථය එකම විදිහට තමයි මිනිසුන්ට එන්නේ. නමුත් පුතා මේ මිනිස්සු මේ ජීවිතයේ අතීත ජන්ම තුළ ගොඩනගාගත්ත ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ పూర్ව ජන්මවල මිනිහා ගොඩනගාගත්ත පුරුදු කරගත්ත විදිහ. ඒ විදිහ එක. ඊළඟට මේ ජීවිතය තුළ ඒ මිනිස්සයා ගොඩනගා ගන්නා වූ යම්කිසි ශක්තියක් යම්කිසි ගුණ ධර්මයක් තියෙනවා නම් ඒක දෙක.
තුන තමයි මේ මිනිස්සයා මතු අනාගතයේ ලෝකයාට සේවය කරන්න හෝ යම්කිසි කාර්යයක් වෙනුවෙන් ඔහුගේ තියෙන බලාපොරොත්තුව. මෙන්න මේ කියන කාල තුනට අයිතිව මේ මිනිස්සයාගේ චිත්තය තුළ ගොඩ නැගිලා තිබුණු, ගොඩ නගාගෙන තියෙන සහ ගොඩ නගා ගන්න බලාපොරොත්තු වෙන මේ කාල තුනට අයිති සිටිවිලි තුළ මේ විශ්වයේ පුතා ගලණය වෙන්න පටන් ගන්න, එකතු වෙන්න පටන් ගන්නවා. හරි? එතකොට එක අපි කිව්වොත් පුණීලයක් කිව්වොත් මේ ඒක මම උපමාවකින් කියන්නේ අපි හැමෝටම පුණීල තියෙනවා. සමහර කෙනෙක්ගේ පුණීල විශාල වෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ පුණීලයක් කුඩා වෙන්න පුළුවන්. පුණීලයකින් අදහස් කරේ පුතා මේ අපි අතීතයේ ගොඩනගාගත්ත ශක්තිය, වර්තමානයේ තුල අපි ගොඩනගාගෙන යන ශක්තිය සහ වර්තමානයේ අපි එකකින් කරන්න බලාපොරොත්තු වෙන කියන ශක්තිය මත අපේ මනස මේ විශ්වයට විවෘත වෙන ප්‍රමාණය, ඒ මනස විශ්වයට විවෘත වෙන ප්‍රමාණය අනුව ඔහුට විශ්වයෙන් ගලාගෙන ප්‍රමාණය වැඩි. ඒතර බුදුරජාණන් වහන්සේ කියන්නේ එහෙම කෙනෙක්. උන්වහන්සේටත් තිබුණේ මේ මහා පිරිමිත විශ්වයේ තිබුණු මහා ශක්ති කදම්බේ එකතු වුණා. ඒකට හේතුව උන්වහන්සේ අතීතයේ පුරු පාරමිතාව. වර්තමානයේ උන්වහන්සේ විසින් ගොඩනගපු බුද්ධත්වයේ නැමැති මහා ශක්තිය සහ අනාගතයේ උන්වහන්සේට තිබුණා වූ නික්ලේශී වූ ප්‍රාර්ථනාවන් ටික. බලාපොරොත්තු ටික අනාගතයේ උන්වහන්සේට තිබුණු වැඩ කටයුතු ටික. මේ අනුව ඒ සුදුසු විශ්ව ශක්තිය උන්වහන්සේට ගොනු වුණා. ඒතකොට එක මිනිස්යාගේ පුණ්‍ය ශක්තිය, එක මිනිස්යාගේ බලාපොරොත්තු වෙනස් දරුවා. සමහර මිනිස්සු භාවනා කරන්නේ උඩින් යන්න. හරි? මගේ ඉන්නවා මම අදට මිනිස්සු ඉන්නේ මිනිස්සු කියන හාමුදුරනේ අර ඉස්සර රහතන් වහන්සේලා උඩින් ගියාලු ආදී වශයෙන්. සුපර්මෑන් කෙනෙක් වගේ. ආන්නේ වගේ. සමහර පුතා භාවනා කරනකොට අදහස් ඇති කරනවා මට මේ මගේ අතට ශක්තිය ලැබේවා, අතට ශක්තිය ලැබේවා. ඒ වෙලෙනම් බලන්නේ කෙනෙකුට අත තියතියා මගෙන් සනීප වෙනවද? හරි? දැන් මම උදාහරණයක් ඉදිනවා මේක නිකන් මම මේ නම මතක් කරාට ඒක වරදවා තේරුම් ගන්නවා. දීගුඩ කුමාර මහත්තයා ලෙඩ සුවපත් කරනවනේ. හරි? අපේ අඳුරන මිනිස්සු කට්ටියක් ඉන්නවා එයාලා කරලා බලනවා. මට කියනවා මමත් කර බැලුවා. හරි ගියේ නෑ. මිනිස්සු එහෙම පුතා භාවනා කර තිය බලනවා. මටත් මේක කරන්න ඕනේ. මිනිස්සුන්ගේ මතු බලාපොරොත්තු එතකොට තව කෙනෙක් අභිභවා යාමනේ. අරයා කරනවා මටත් එතෙන්ට යන්න ඕනේ. හරි? මටත් අරයා වගේ වෙන්න ඕනේ. මටත් මේ මහත්තයා වගේ වෙන්න. මටත් මෙයා වගේ වෙන්න ඕනේ. මිනිස්සු යන්නේ පුතා කෙනෙක්ව අභිභවා යන්න. ඒ අභිභවා යන්න හදනකොට විශ්වයේසින් එකට අවස්ථාව දෙන්නේ නැහැ. හරි? මමත්වයට ඉඩක් නැහැ. ඒ නිසා හැමෝටම විශ්වයේ සමසේ විහිදිලා ගියාට ගන්න ගියාම ඒක වෙනස් වෙනවා අඩු වැඩි වෙනවා. නිසා ඔයා තුල මේ තුමා තුල මා තුල මේ අය තුල මේ හැමෝටම විශ්වයේ සමසේ දුන්නට මිනිස්සුන්ගේ ආත්මාර්ථය පරාර්ථය පිළිබඳ ඇති හැඟීම මේ ආදී දේවල් තුලින් තමයි මේ විශ්වයේ තියෙන මේ ගලාගෙන ශක්තිය ගණීම පිළිබඳව තීරණය වෙන්නේ. නිසා තමාගේ හිත තමයි විශ්ව ශක්තිය Tamanට ලබා ගැනීමේ පුණීල. එහි විශාලත්වයේ හෝ අඩුවීම තීරණය කරන්නේ පුද්ගලයාගේ මනස, මනෝපුබ්බංගමා ධම්මා. ඒ නිසා එක් අයෙකුට විශාල ශක්තියක් ගොඩනගෙන්නත් තවත් කෙනෙකුට විශ්ව ශක්තිය අඩු වෙන්නත් හේතුව තමයි ආධ්‍යාත්මික ශක්තිය අඩු වැඩි වීමට හේතුව තමයි පුද්ගලයාගේ සිත. ඔහු අතීතය සහ වර්තමානයේ අනාගතය ගැන ඔහු තියාගෙන තියෙන බලාපොරොත්තු සහ අවශ්‍යතා මහ තමයි ඒ කාර්ය සිද්ධ වෙන්නේ. දැන් බලන්න සල්ලි හම්බ කරනවා නම් පුතා කොච්චර අපට හම්බ දැන් අපේ සමහර අය ඉන්නවා ඕන තරම් වැඩ කටයුතු කරනවා විශ්ව ශක්තියෙන් උදව් උපකාර කරනවා සල්ලි ගන්නෑ. හරි? ඔහුට නොකඩවා මේ විශ්ව ශක්තිය ගලාගෙන යනවා. යම් කේදවසක ඔහු සල්ලි ගන්න පටන් ගත්තොත්. හරි? ඔහුගේ එතකොට පරමාර්ථය වෙනස් වෙනවා. ඒයින්ම සමහරක් විට ඔහුගේ පුණීලේ කුඩා වෙන්න පුළුවන්. ඒ විශ්වයෙන් එන ගලණය වෙන ශක්තිය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවකම මේක පුතා පුද්ගලයාගේ සිත මත තීරණය. සමහර මිනිස්සු ඉන්නවා හොඳට අනුන්ගේ සිත් කියවන්න පුළුවන් අය. ඒ කියන්නේ ශාස්ත්‍ර කීම් වාගේ විවිධ ක්‍රම අපි කියනවනේ. සමහර කාලවලට ඔහු කෝටි ගණන් හම්බ කරනවා. ඒකෙන් හම්බ කරන් ගිහිල්ලා එක පාටක නැති වෙලා යනවා. හරි? ඒ නිසා මේකේ පුතා හැම වෙලාවකම මතක තියාගන්න. මිනිහෙකුට මේ විශ්වයේ සමසේ බෙදෙනවා. ඔහු කාටවත් වෙනසක් කරන්නේ නැහැ. විශ්ව මාතෘත්ව ස්වරූපයි. එනමුත් ඒ පුද්ගලයාගේ සිත තමයි තීරණය කරන්නේ. ඔහු විශ්වයේ සම ගණදෙනු කරමින් ගොඩනගාගත හැකි විශ්ව ශක්තියක් වලින් මිනිසුන්ට සේවය කරන්න සුදුසුද්ද නුසුදුසුද්ද කියන තීරණය කරන්නේ මෙන්න මේ හිතයි. අපේ හැමෝටම හරි ලස්සන තැනකට කතාව ගෙනාවේ අර සමහර අම්මලා තාත්තලාගෙන් ඉඩ ගන්න ලියා ගන්න ඕන නම් දරුවෝ බලෙන් ප්‍රයෝගකාරීව ඇසිරෙනවා. ඒගොල්ලන්ගේ අරමුණ වෙන එකක්. හැබැයි අම්මා තාත්තගේ හිත ඒගොල්ලන්ගෙන් ඈතට යනවා. හේතුව තමයි සත්‍ය ඒ අය දන්න නිසා. මහාචාර්යතුමා මම ඔබතුමාගේ පැත්තට හැරෙන්න කැමති. මොකක්ද අදහස? ඇයි සමහර කට්ටියට අධ්‍යාත්මික ශක්තිය පාවිච්චි කරන්න පුළුවන් සමහරුන්ට බැරි?
මම ඉස්සෙල්ලා අර ආධ්‍යාත්මිකතාව කියන එකට තව ටිකක් එකතු කරොත් එහෙම දැන් ආධ්‍යාත්මිකතාව මම කිව්වා මේ විශ්ව ශක්තියක් තියෙනවා කියලා. මේකට විවිධ නම් කියනවා. මේ විශ්ව ශක්තිය මේ නවීන විද්‍යාවෙන් මේ හඳුනගෙන තියෙන විදිහට මේක එකක්. එක විශ්ව ශක්තියයි තියෙන්නේ. මේකට විවිධ නම් කියනවා. මේකට කියනවා universal consciousness. විශ්ව ඥානය කියලා කියනවා. විශ්ව ශක්තිය කියනවා. ultimate truth කියලා කියනවා. සමහරු කියනවා දෙයියෝ God කියලා කියනවා. සමහරු කියනවා අල්ලා කියලා. සමහරු කියනවා බ්‍රහ්ම කියලා. මේ මොන එකෙන් කිව්වත් එකම විශ්ව ශක්තියයි තියෙන්නේ. මේ විශ්ව ශක්තිය දැන් අපි ඒකට කියන්නේ universal energy කියලා. මේ universal energy කියන එක එකයි. ඒක inseparable, invisible. ඒ කියන්නේ ඒක වෙන් කරන්න බෑ, දකින්න බෑ. හැබැයි ඒකේ form එක, ඒකේ ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ විශ්ව ශක්තිය එක්ක තමයි මේ භෞතික සියලු දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ. මිනිස්සුන්ගේ ජීවිත වෙන්න පුළුවන්, ගහකොළ වෙන්න පුළුවන්, මේ පුටු මේස වෙන්න පුළුවන්. මේ සියලු දේවල් හැදිලා තියෙන්නේ ඒ විශ්ව ශක්තියේ ෆෝම් එක වෙනස් කිරීම තුලින්. එතකොට මිනිස්සු ළඟත් ඒ විශ්ව ශක්තිය තියෙනවා. ඒ විශ්ව ශක්තිය ඒක මනුස්සයන්ට පුළුවන් ඒක දියුණු කරගන්න. මනුස්සයන්ට ඒක දියුණු කරගත්තොත් අපි කොච්චර දුරට මේ යුනිවර්සල් එනර්ජි විශ්ව ශක්තිය කොච්චර තමන් දියුණු කරගන්නවද කියන එක උඩ තමයි ඒ ශක්තිය තමන්ට ලැබෙන්නේ. එතකොට ඒක දියුණු කරගත්ත මිනිස්සු ඉන්නවා. ඒක එක මට්ටමින් තියෙනවා. හැබැයි මේවා ලොකුවට හිතන්න මිනිස්සු යන්න හොඳ නැහැ. විශ්ව ශක්තිය එකතු කරගන්න කියලා ලොකු දේවල් කරන්න යන්න හොඳ නැහැ. මේක ඇවිල්ලා මේ ස්වභාව ධර්මයේ කොටසක්. මිනිස්සු ළඟ මේ පංචේන්ද්‍රිය තියෙනවා. අපි ස්වභාව ධර්මයේ කොටසක්. අපි හැම කෙනෙක්ම එකට සම්බන්ධ වෙලා ඉන්නේ. අපි වෙන් වෙලා හිටියට දැන් අපි මේ හුස්ම ගන්නවානේ. අපි හුස්ම ගන්න එකෙන් තමයි ලෝකෙට සම්බන්ධ වෙන්නේ. විශ්වත් එක්ක සම්බන්ධ වෙන්නේ. මේ අපි මම ඔබත් හුස්ම ගන්නවා, මමත් හුස්ම ගන්නවා. මේ හුස්ම ගන්න එක නතර වෙච්ච ගමන් අපි නැති වෙනවා. ඒතකොට අපි ඔක්කොම මේ තනි දෙයකට එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේක තාම සරලයි. මේක තේරුම් ගන්න පුළුවන් පුජ්‍යලෙන්ට. අපි ඒ සම්බන්ධතාවය නැති වුණාන් පස්සේ අපි යනවා. අපි ඒක නැතුණා කියලා කියනවා. අපි මරුණා කියලා කියනවා. හැබැයි ඔබ මේ විශ්වයක සම්බන්ධ වෙලා තියෙන්නේ අපිට නොපෙනෙන දෙයක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. අපි ඔබ හුස්ම ගන්නවා. මේ කනෙක්ෂන් එක කැඩුව ගමන් මේක අත තියලා නාය වැහුවොත් එහෙනම් මොකද වෙන්නේ? ඔබ මැරෙනවා. මේකත් ඔබ මැරෙනවා. අපි කවුරුත් එකට සම්බන්ධ වෙලා ඉන්නේ. මේ එක පද්ධතියේ කොටසක්. එතකොට දැන් අර බල්බයක් එළිය අපි ගන්න කොහෙන්ද මේ එළිය ගන්නෙ? එළිය මේ විශ්වයේ තියෙන දෙයක්. අපි එක බල්බයක එළිය වැඩි. තව එක අඩුයි. ඒක විවිධ විදියට අපි ඒක ඕනනම් මිනිස්සු මැරෙන මට්ටමට ඒක වැඩි කරගන්න පුළුවන්. තේරෙනවද? ඒතර බල්බයක එළිය තියෙන්නේ බල්බයක් ඇතුලේ බල්බ් එක හැදෙන්න ඕන ඒ කන්ඩිෂන් කීපයක් තියෙනවා. ඒ කන්ඩිෂන් ටික තිබ්බහම බල්බ් එකේ ඇතුලේ එළිය එනවා. නවසරණ පාරක් කියුවේ ඕකනේ. නවසරණ පාරක් කියුවේ. ඔව්. එතන මේක ඒ ෆිලමන්ට් එක කැඩුනොත් බල්බ් එක නැති වෙනවා. එනර්ජි උඩ මොකද වෙන්නේ? නැතිලා යනවා. එනර්ජි එකතු වෙනවා මේ ආපහු මේ විශ්වයට එකතු වෙනවා. ඒ විදිහට තමයි මේ ජීවිතේ මේ හැම වාණ්ඩයක්ම හැම භෞතික දේවල් හැදිලා තියෙන්නේ ඒ විදිහට. එතකොට එක මිනිස්සු ළඟ එක මට්ටම් වලින් මේක තියෙනවා. මේක මිනිස්සු ගොඩාක් මේවා ගැන ලොකුවට හිතන්න යන්න හොඳ නැහැ. මේවා එකතු කරගන්න ලොකුවට මහන්සි වෙන්න හොඳ නැහැ. මිනිස්සු කරන්න ඕනේ මේ ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන එක. මිනිස්සු ඒකට අපි කියන්නේ meaningfully purposefully ජීවත් වෙන එක. මේ හැම දෙයකම අපි නිර්මාණය වෙලා තියෙන හැම දෙයකම තියෙනවා purpose එක. හැම දෙයකම මේ purpose එක දැනගන්න ඕනේ. හැම දෙයකම meaning එකක් තියෙනවා. මේ අපි නිර්මාණය කරලා තියෙන දේවල් වෙන්න පුළුවන්. දැන් මිනිස්සෙක් නිර්මාණය වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ගහක් කොළක් නිර්මාණය වෙලා තියෙනවා වෙන්න පුළුවන්. මේකේ තියෙනවා අපි මේ යුනිවර්ස් එකේ එක කොටසක්. ඒකේ පැවැත්මට තමයි අපි ඉපදිලා ඉන්නේ. ඒක විනාශ කරලා ඒක විනාශලා යන්න නෙමෙයි අපි ඉපදිලා ඉන්නේ. අපි ඒකත් එක්ක ජීවත් වෙන්න ඕනේ. අපි ඒකත් එක්ක ඒකේ කොටසක් හැටියට යුනිවර්ස් එකේ කොටසක් හැටියට අපි ජීවත් වෙන්න ඕනේ. එතකොට ඇත්තටම මේක
ටිකක් කෙටි කාලයකින් කියන්නත් අමාරු දෙයක්. අපි සරලව ගත්තොත් මෙහෙම දෙයක්. දැන් පුජ්‍යලයක් උපදිනවා කියලා හිතන්නකෝ. ඒක පුජ්‍යලයක් උපදිනවා. උපදිනකොට මේ පුජ්‍යලයා ළඟ අද ඒක ඔය ක්වොන්ටම් ෆිසික්ස් වලින්, නියුරෝ සයන්ස් වලින්, ට්‍රාන්ස්පර්සනල් සයිකොලොජි වගේ විෂයන් වලින් මේව හොඳට අධ්‍යයනය කරලා තියෙනවා. උපදිනකොට පුජ්‍යලයක් ළඟ තියෙන්නේ එක යුනිවර්සල් එනර්ජි කෙනවා. මේක අපි අර භෞතිකව බයොලොජිකලි අපි එකෙක්නාට පොඩි වෙනස්කම් තියෙනවා. තිබ්බට අපි හැමෝලාම උපදිනකොට අපි ළඟ තියෙන්නේ මේ යුනිවර්සල් ලවින් කියන එක අපි ළඟ තියෙනවා. යුනිවර්සල් ලවින්. ඒ කියන්නේ අපි පොදු ආදරය කියන එක හැමෝ ළඟම තියෙනවා. හැමෝ ළඟම පරාර්ථකාමීත්වය තියෙනවා. හැමෝ ළඟම තියෙනවා මේකට කියන්නේ මිරර් නියුරෝන් කියලා ඉංග්‍රීසියෙන්. ඒක අනිත් එක්කෙනාගේ වේදනාව තමන්ගේ වේදනාවක් හැටියට දැනෙනවා. ඒ කියන්නේ තව කෙනෙක්ගේ අපිට පේන කකුලක් හැප්පුණා තව කෙනෙක් අඬනකොට අපිට ඇඬෙනවා. අපිට දුක හිතෙනවා. තව කෙනෙක්ගේ කරදරයකදී අපි දුක් වෙනවා. ඒ කියන්නේ අපි පරාර්ථකාමීත්වය අපි හැම කෙනෙක් ළඟම අභ්‍යන්තරයේ තියෙනවා. හැම කෙනෙක් ළඟම ඇති වෙන්න ආදරය තියෙනවා. හැම කෙනෙක් ළඟම ඇති වෙන්න කරුණාව තියෙනවා. මේ සියලු දේවල් හැම කෙනෙක් ගාවම උපදිනකොට තියෙනවා. බ්‍රේන් එක සොෆ්ට්වෙයාර් වෙලා තියෙන්නේ උපදිනකොට බ්‍රේන් එක පුජ්‍යලින්ගේ බ්‍රේන් මොළය සකස් වෙලා තියෙන්නේ අර කියපු පොදු දේවල් එක්ක තමයි උපදිනකොට තියෙන්නේ. උපදින දවසේ ඉඳලා මේ පුජ්‍යලයා ඒ පරිසරයේ තමන් උපදින සංස්කෘතිය, තමන්ගේ දෙමව්පියෝ, තමන්ගේ නෑදෑයෝ හිත මිත්‍රයෝ ආශ්‍රය කරන එක් අනුව මේ බ්‍රේන් මොලේ ආත්මාර්ථකාමී සිතුවිලි වලට එකතු වෙනවා. ඒ කියන්නේ පුජ්‍යලයින්ට කැමැති අකමැති කියලා දෙයක් හැදෙනවා. සැප පහසුව කියලා දෙයක් මිනිසුන්ට ෆීල් වෙනවා. එතකොට කැමැති අකමැති දේවල් වලට කැමැති දේවල් වලට මිනිස්සු මේ ඒකට කියනවා මේ කැමැති දේවල් වලට තණ්හාව ඇති වෙනවා. අකමැති දේවල් වලට ඒකට මේ ඒ කියන්නේ අකමැත්තක් ඇති වෙනවා. ඒතර මිනිස්සු පුළුවන් තරම් උත්සාහ කරනවා කැමැති දේවල් එකම කරන්න. අකමැති දේවල් ඉවත් කරන්න. ඒතර කැමැති කැමැති අකමැති කියලා දෙයක් හැදෙනවා. ආසාව කියලා දෙයක් ඇති වෙනවා. අකමැත්ත කියලා දෙයක් ඇති වෙනවා. ඒතර මේකත් එක්ක මිනිස්සු ආත්මාර්ථකාමී වෙනවා. ඒ ආත්මාර්ථකාමී වෙලා මිනිස්සු අර ඉස්සර තියෙන එක selfless කියන එක. උපදිනකොට පුජ්‍යලේ selfless මේ යුනිවර්ස් එකේ උපදින්නේ ඒ selfless හැටියට. මමත්වයක් නැහැ. යුනිවර්ස් එකේම කොටසක් හැටියට උපදින්නේ. හැබැයි උපදිලා මේ වැඩ කරගෙන යනකොට තමයි මේ self centered වෙන්නේ. ආත්මාර්ථකාමීත්වය මිනිස්සු ගාව වෙන්නේ තමන් කැමති අකමැති කියන දෙයත් එක්ක ඒ කියන්නේ ඇලීම එනවා ගැටීම එනවා. ඒක ආගම් වලත් කියනවා මේක. හැම ආගමම එකක් මේ කියන්නේ. ඇලීම ගැටීම එනකොට මිනිස්සු ආත්මාර්ථකාමී වෙනවා. එතකොට මේ භාවනා වලින් විවිධ ආගම් වලින් මේ විවිධ ඔය ඩිවෝටඩ් සිංගින් කියන විවිධ ආගම් වලින් මොකද්ද මේ කරන්න උත්සාහ කරන්නේ? මේ කරන්න උත්සාහ කරන්නේ අර මේ ආත්මාර්ථකාමී ලෙස බ්‍රේන් එක සොෆ්ට්වෙයාර් වෙලා මිනිස්සු ආත්මාර්ථකාමී වෙච්ච එක අනිත් පැත්තට කරකවනවා. අනිත් පැත්තට කරකවලා අර මූලික ඔරිජිනල් තැනට මේක කියනවා. ඔරිජිනල් තැනට කියනකොට ඒක අර අන්කන්ඩිෂනල් ලවින් අර මං කියපු අර ක්වොලිටිස් ටික ඔක්කොම පරාර්ථකාමීත්වය අන්කන්ඩිෂනල් ලවින් කියන එක අර අනිත් අයගේ වේදනාව තමන්ගේ වේදනාවක් හැටියට දැනෙන එක අර පොදු බව ඇති වෙනවා. මේ පොදු බව ඇති කරගන්න එක තමයි මේ සියලු ආගම් වලින් කරන්න උත්සාහ කරලා තියෙන්නේ. ඔබතුමා හරි ලස්සන තැනකට කතාව අරගෙන ආවා මේ. දැන් මට ආධ්‍යාත්මිකත්වය අවශ්‍යයි. මට කියන වචනේත් අයින් කරන්න, අවශ්‍යයි කියන වචනේත් අයින් කරන්න, ආධ්‍යාත්මිකත්වය ඉතුරු වෙයි කියන කාරණාව තමයි ඔබතුමා සඳහන් කරන්නේ. නීල් ජයසිංහ මහත්මයා මොකක්ද අදහස? මම දකින පැත්ත තමයි මේක විශ්ව නිෂ්පාදනයක්. ඒ කියන්නේ මනුස්සයා කියන්නේ විශ්ව විසින් මේ ප්‍රෝග්‍රෑම් කරලා දෙන්නේ එක එක්කෙනා එක එක ආකාරයට. ඒ අනුව තමයි එක එක්කෙනාට එක එක ශක්ති අවශෝෂිත වෙන්නේ. එතකොට අපි 10 දෙනෙක් උපදිනොත් එහෙම එක දවසක ඒ 10 දෙනා ටිකක් උසමහත් වෙද්දී ක්‍රම 10කට තමයි ඒගොල්ලෝ වැඩ කටයුතු. ඒක එන්නේ ඉස්සෙල්ලා මම විශ්වාස කරනවා මේක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි මෙයාගේ මේම. දැන් සමහර මිනිස්සු ඉන්නවා මහා නරකයි සමාජයට. සමාව ඉන්නවා බොහොම යහපත් හැමෝටම උදව් කරන යහපත් විදියට ඉන්නවා. ඒ මිනිස් ඒ එනකොට ඒ
ශක්තිය හොඳ නරක ශක්ති දෙකක් තියෙනවා ලෝකේ. ඒතකොට නරක ශක්තිය තියෙන මිනිස්සු තමයි ඔය මිනිස්සුන්ට අයහපත් දේවල් කරන්නේ. හොඳ ශක්තිය තියෙන මිනිස්සු හැමතිස්සෙම බලන්නේ එකතු වෙලා කණ්ඩායමක් විදිහට මොනවා හරි හැමෝටම යහපත් දෙයක් කරන්න. කින් නොයෙකුත් ආකාරයට ඔක විග්‍රහ කරන්න පුළුවන්. දැන් අපි කතා කරමු රෝග සුව කිරීම. එතුමායි කතාවට මම පොඩි උත්තරයක් දුන්නොත් එහෙම දැන් මම විශ්වාස කරන්නේ මිනිස්සු උපදින්නේ මම කලින් සඳහන් කරපු විදිහට මිනිස්සු උපදින්නේ පොදු බවක. හැම පුජ්‍යලයකටම තියෙන්නේ පංච ඉන්ද්‍රිය. හැම පුජ්‍යලයකට ලෝකේ කොහේ ඉපදුනත් පංච ඉන්ද්‍රියන් තියෙන්නේ. බයොලොජිකලි තමන් උපදිනකොට දෙමව්පියන්ගෙන් උපදිනකොට ඒ ජීන්ස් එන්න පුළුවන්. බයොලොජිකලි පුජ්‍යල වෙනස් වෙන්න පුළුවන්. පාට අණුව, උස මහත අණුව, ඒ වගේම අර බ්‍රේන් එකේ ඇඟේ තියෙන ස්වභාවය අනුව බයොලොජිකලි වෙනස් වෙන්න පුළුවන්. නමුත් මිනිස්සු පොදුයි. හැම පුජ්‍යලයකටම මේ හැම ඇති වෙන්න ආදරේ කරුණාව මේ හොඳ තමන් ළඟ තියෙනවා. මේ හොඳ නැති කරගෙන තියෙන්නේ තමන් ජීවත් වෙන විදිහ අනුව, ජීවත් වෙන පරිසරය අනුව, තමන් ජීවත් වෙන සංස්කෘතිය අනුව තමයි තමන් ආශ්‍රය කරන දේවල් අනුව තමන් හොඳයි නරකයි කියලා හඳුනාගත්ත දේවල් අනුව තමයි පුජ්‍යලයෝ එකිනෙකාට වෙනස් වෙන්නේ. හැබැයි හැම පුජ්‍යලයක්ම අර පොදු තැනට ගේන්න පුළුවන් කිසි කෙනෙක් හිතන්න එපා තමන් ඉපදිලා තියෙන්නේ මේ වැඩේ කරන්න කියලා. එහෙම එකක් නැහැ. ඒක තමන්ට ඒක වෙනස් කරගන්න පුළුවන්. මොකද තමන් අර මේ ලෝකේ ජීවත් වෙනකොට තමන්ගේ සංස්කෘතියෙන් වෙන අයගෙන් ඉගෙනගත්ත දේවල් තමන් මොලේ හදාගත්ත විදිහ අනුව තමයි මේක තීරණය වෙන්නේ. හැම කෙනෙකුට පුළුවන් මේක වෙනස් කරගෙන මේ ජීවත් වෙන්න සතුටින්. තමන්ගේ දේ තමන් සතුව තියෙන්නේ. තමන්ගේ ඉන එක චේන්ජ් කරගන්න එක කිසි කෙනෙකුට නවත්තන්නත් බෑ. කිසි කෙනෙකුට බලෙන් දෙන්නත් බෑ. ඒක තමන් තුලින් තමයි තමන් ඇති කරගන්න ඕනේ. හොඳයි. මං හැරෙනවා රෝග සුව කිරීම කියන පැත්තට. දැන් අපි හැමදෙරෝනේ අපි දකිනවා සමහර මිනිස්සු බටහිර වෛද්‍ය විද්‍යාවෙන් හොද කරන්න බැහැ කියපු ඒ රෝග වෙනත් ක්‍රමයකින් සුව කරගත් අවස්ථා අපිට සමාජය තුළ අපිට පේන්න තියෙනවා. හැබැයි මේකට දෙපැත්තක් තියෙනවා. එක පිරිසක් කියනවා මේක මිත්‍යාවක්, මිත්‍යාව පස්සේ යන්න එපා. හැබැයි අපි මිත්‍යාවත් දකිනවා. සමහර මිනිස්සු ගිහිල්ලා අතරමං වෙලා තමන්ගේ ජීවිතත් විනාශ කරගන්න අවස්ථා අපි දකිනවා. ඊ පෙරේද අර පොඩි දරුවා වේවැලකින් ගහලා ඒ දරුවට ජීවිතෙන් සමු ගන්න සිද්ධ වුණා. හැබැයි ගියේ ජීවිතේ පරිස්සම් කරගන්න. සිද්ධ වුණේ ජීවිතෙන් සමු ගන්න. අමුතුරනේ මං මෙතනට එන්න කැමතියි. ඇත්තටම මොකක්ද මෙතන තියෙන්නේ මිත්‍යාවද කොතනද අපිට වැරදිලා තියෙන්නේ? මේ රෝග ඇත්තටම අධ්‍යාත්මික ශක්තියෙන් සුවපත් කරන්න පුළුවන්ද? මේකේ තියරි එක මොකක්ද? සිද්ධාන්තය මොකක්ද? මෙහෙමයි. මේ කාරණාව පුතා බුද්ධ කාලේ දක්වා විහිදෙනවනේ. මම අර මුලින්ම කිව්වේ බුද්ධ කාලේ දක්වා මේක විහිදෙනවා කියලා මම මුලින්ම පටන් ගන්නකොටම කිව්වේ සත්‍යක්‍රියාවෙන් රෝග සුවපත් කිරීම. දැන් බොජ්ජංග පිරිත් සූත්‍ර දේශනා ඔක්කොම සත්‍යක්‍රියා. සහ ඒ කියන්නේ සත්‍යක්‍රියා කියන්නේ මේ ජීවිතේහි යථා ස්වභාවය මෙනෙහි කිරීම. ඒක එකක්. ඒ යථා ස්වභාවය මෙනෙහි කරපුවාමත් කෙනෙකුට තමන්ගේ ලෙඩ රෝග සුව කරගන්න පුළුවයි කියන්නේ. දැන් මේ ඇඟ මෙහෙමයි, මේ ශාරීරික ස්වභාවය මෙහෙමයි, මිනිසුන් ලෙඩ වෙන එක ස්වභාවයක් කියලා හිත හදා ගැනීම තුලින් දැන් බොජ්ජංග පිරිත්වල දේශනාවේ සිද්ධ වෙන්නේ ඇත්තට මේක එක ආශ්චර්ය අද්භූතයක් නෙමෙයි. ඒක සිද්ධ වෙන්නේ මේ කය මෙහෙමයි, මේකේ හට ගැන්ව මෙහෙමයි කියලා දේශනා කරනවා බොජ්ජංග ධර්ම ටික. එතකොට මේ මහාකාශ මහමුදුරන් වහන්සේට ඒක වැටහෙනවා. උන්වහන්සේගේ තේරුම් අරගත්ත පස්සේ උන්වහන්සේගේ ආබාධ ටික සුවපත් වුණා කියලා කියනවා. ඉතින් ඒ වගේ Tamanටම පුළුවන් එකක් Tamanගේ රෝග සුවපත් කරගන්න. දැන් Taman ඒක යථාර්ථය අවබෝධ කරගන්න. දෙවෙනි කාරණාව තමයි පුතා තව කෙනෙකුට පුළුවන් සත්‍යක්‍රියාවෙන් රෝග සුවපත් කරන්න. මා විසින් මෙන්න මේ ගුණය ඇති කරගත්තා. මා විසින් මේ ඇති කරගත්ත ගුණේ ආශිර්වාදයෙන් ඔබට යහපතක් වේවා කියලා අපට පුළුවන් යම්කි ශක්තියක් නිකුත් කරන්න. තුන්වෙනි කාරණාව තමයි කෙනෙකුගේ මාර්ගයෙන් පුළුවන් රෝග සුවපත් කරගන්න. මේක බොහොම සංකීර්ණ මාතෘකාවක් මම පුළුවන් තරම් කෙටි කරලා කියන්නම්. සමහරවිට අපි ආමතුරු මම පුංචි බාධා කිරීමක් කරමු. දැන් අපි දැනගෙනනේ දැන් පිරිතක් කියනවා. එතන අපි දැන් මම කියනවා මට පිරිතක් මගේ විදිහෙන් කියාගන්න. ඔව්. ඒතර මම අර්ථය දන්නේ නැතුව නම් කියන්නේ. ඔව්. ඒකේ තියෙන මේ සැබෑ අර්ථය දන්නේ නැතුව වචන ටික විතරක් නම් කියන්නේ එතන සෙතක් තියෙනවද කෙනෙක්ට? අනිවාර්යයෙන්ම තියෙනවා. ඒකත් මම කියලා දෙන්නම්. එකක් තමයි පුතා ධ්වනිය. හරි? මේ ධ්වනි ශක්තිය ඒ තවත් සිද්ධාන්තයක් එතකොට. ඒක සිද්ධාන්තයක්. මේ ධ්වනි ශක්තිය තුලින් පුළුවන් දරුවෝ
යම් යම් ආකාරයකට මේ ශරීරයට බලපෑමක් කරන්නේ. මේක අපිට වෙනම මාතෘකාවක් කතා කරන්න මේක බොහොම දිග කතාවක්. ඒක එකක්. අනිත් එක තමයි මේ විශ්වයට නිකුත් කරපු ඒ උත්තමයන් වහන්සේලාගේ භාෂිත ශක්තිය මේ විශ්වය තුළ හැම වෙලේම රැඳෙනවා. දැන් ශක්තිය මේ ලෝකයට නිකුත් කරපු කටහඬවල් විනාශ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක්තරා විද්‍යාඥයෝ වගේක් ඔය බුදුහාඳුරුවන්ගේ දේශනා අල්ලන්න එහෙම උත්සාහ කරේ. ඒ නිසා අපි මේ කටින් නිකුත් කරපු ශක්තිය හඬ මේ විශ්වයේ රැව් දෙනවයි කියන කතාවක් තියෙනවා. ඒ වගේ අපි මේ සූත්‍ර දේශනා මේ ලෝකේ උත්තමයන් වහන්සේලා දේශනා කරානේ. බුදුවරු පසේ බුදුරු මහරහතන් වහන්සේලා දැන් අපිට උගෝ දැන් රතන සූත්‍රය කියලා. රතන සූත්‍රය කියන එක මේ විශ්වයේ ලක්ෂ කෝටි වාරයක් සජ්ජායනා වෙච්ච එකක්. ඒ හඬ අපි ඒ හඬින්ම ආපහු සජ්ජායනා කරනකොට අර විශ්වයේ තියෙන ශක්තිත් එක්ක එකට සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. ඒ සම්බන්ධ වෙන්න පටන් ගත්තාම අර විශ්වයේ රැඳිලා තියෙන මේ ශක්තිය සහ තමන් විසින් නිකුත් කරන ශක්තිය අතර යම්කිසි රේඛාමය බැඳීමක් ඇති වෙන පටන් ගන්නවා. ඒක යම්කිසි විදිහේ ආධ්‍යාත්මික ශක්තියක් සහ ඒක තවත් විදිහක ඒක වාක් ශක්තියක්. ඒ කියන්නේ ධ්වනියත් එක්ක ශබ්දයත් එක්ක වෙන ශක්තියක්. ඒ හරහා තමන්ට යම්කිසි ශක්තියක් උදා කරගන්න පුළුවන් නිසා මේකේ අර්ථය සහිත කීම ඉතාමත්ම ගුණදායක වගේම අර්ථ රහිතුණත් එහි යම් බලයක් තියෙනවා. පැති කිහිපයක්ම දැන් මන්ත්‍රයක් කියන්නකෝ. දැන් මන්ත්‍ර විද්‍යාව කියන එක මන්ත්‍ර විද්‍යාවේ අර්ථ නැහැනේ. හැම එකේම අර්ථයක් නැහැ. නමුත් එහි තියෙන ධ්වනී ගුණය. ඒ වගේ මේක ඉතාම දීර්ඝ මාතෘකාවක් අපිට මේ සුළු මොහොතකින් කතා කරන්න බෑ. නමුත් මම කෙටියෙන් කිව්වේ ඔයා මගේ අහපු ප්‍රශ්නෙට එහෙම අර්ථයක් නොදැන පාවිච්චි කරත් මේ විශ්වයේ පැටලිච්ච ශක්තිත් එක්ක සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් පුතා ඔයාගේ ගෙදර ඔයා හැමදාම මස් ටිකක් තියා පුරුටු ටිකක් තියා ඔයා පහනක් තියන්නකෝ. ඔයාට ආරූಢයක් ආවේශයක් නැතත් ওই විශ්වයේ ඉන්න ඔය පුරුටු කන්න ඔය මස් කන්න කැමති උන් ඉන්නවනේ. ඔය කැමති ශක්තිය නිකම්ම උතෙන්ට එකතු වෙන්න පටන් ගන්නවා. හරි? ඒ රේඛීය සම්බන්ධයක් ඇති වෙනවා. ඔයා මස් මාළු කනවා නම් ඔයා ලෙඩ රෝග වැඩි නම් ඔයා මස් මාළු වලින් වෙනස් වෙලා ඔයා නිකන් යම්කිසි විදිහේ ආධ්‍යාත්මිකත්වයක් ගොඩනගා ගන්න ඕන කියලා යම්කිසි ඔයා සුවදායක මනසකින් ජීවත් වෙන්නකෝ. එතකොට මේ විශ්වයේ එවැනි ශක්තියින් ගොඩනගපු යම් සුද්ධ ශක්තියින් ඔයාට ආශිර්වාද කරන්න පටන් ගන්නවා. ඒ දෙපැත්තම මේ ලෝකේ තියෙනවා. දැන් ඔයා මගෙන් ඇහුවේ අපි ප්‍රධාන මාතෘකාවට යන්. ඔයා මගෙන් ඇහුවේ ආධ්‍යාත්මික ශක්තිය අපි රෝග සුව කරගන්නේ කොහොමද? රෝග සුව කරගන්නේ කොහොමද කියන්නේ? මම කාරණා තුනකින් මතු කළානේ. එතකොට පුතා පළවෙනි කාරණාව මම අර විදිහට පැහැදිලි කළේ යම් කිසි කෙනෙකුට Tamanටම ඒක ශාන්තියක් කරගන්න පුළුවන්. Tamanටම ඒක හිත හදාගන්න, Tamanගෙම ඒක හිත යම් කිසි මට්ටමකට ප්‍රභාසර බවට පත් කරගන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි කෙනෙකුට පුළුවන් තවත් කෙනෙක්ගේ තියෙන Tamanගේ තියෙන ශක්තියෙන් තව කෙනෙකුට ආශිර්වාද කරන්න. හරි එවැනි ශක්තිමය Tamanට පුළුවන් යම් කිසි කිරණ ශක්තියකින් ආශිර්වාද කරන්න. තුන්වෙනි කාරණාව තමයි පුතා යම් කිසි විදිහේ ආධ්‍යාත්මික වශයෙන් ගුණ වගාවක් ගොඩනගාගත්ත පුද්ගලයෙකුට ඔහුගේ ශක්තියෙන් ස්පර්ශය වැනි දෙයකින් පුළුවන් සුවපත් කිරීමක් කරන්න. මේක විද්‍යාත්මකව සොයාගත්ත කාරණාවක්. දැනටත් ලෝකෙ පුරා මේ විදිහට රෝග සුවපත් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන යනවා. මේක සම්පූර්ණම විද්‍යාත්මකයි. මේක මෙහෙම දෙයක්. මට මේක තව දුරටත් පැහැදිලි කරනවා නම් පුතා රෝගයකට පත්වෙච්ච පුද්ගලයාගේ ආධ්‍යාත්මික කයයි බාහිර කයයි දෙකම රෝගයටපත් වෙනවා. මේක අමතක කරන්න හොඳ නැහැ. ඔහුගේ බාහිර ශරීරය ඔහු රෝගී තත්ත්වයටපත් වෙනවා වගේම ඔහුගේ මානසික ශක්තියත් ක්‍රමානුකූලව අඩපණ වෙන්න පටන් ගන්නවා. මම මේක ඔබ දැන කොයිතරම් දුරට මේක පිළිගන්නේද කියන කාරණා මම දන්නේ නැහැ. නමුත් මම සොයාගත්ත පරීක්ෂණාත්මක බලපුවාම නම් රෝග තත්වයකට යම් කිසි කෙනෙක් පත් වෙනකොට ඒ පත් වෙන පුද්ගලයාට යම් මේ විශ්වයේ තියෙන එවැනි නුසුදුසු යම් කිසි නොපෙනෙන බලවේගවල ලංවීමකුත් සිද්ධ වෙනවා. ඒක මම හොඳටම අවබෝධ කරගත්ත කාරණාවක්. ඒ ලංවීමත් එක්ක ඔහුගේ රෝගය ඔහු ආහාරයක් බවට පත් කරගන්නවා. දැන් බුද්ධ දේශනාව මම මේක දේශනා කරන්නම් එක්තරා අවස්ථාවකදී එක්තරා දෙන්නෙක් මහා හයියෙන් කෑ ගහ ගන්නවා. හරි මහා සද්දෙන් හැමදාම මේක මහා කං කරච්චලයක් බවට පත් වෙනවා. ඒලා භික්ෂුන් වහන්සේ අහනවා ස්වාමීනි බලන්නකො මිනිස්සුක මේක ඉවර වෙන්නේ නැහැනේ. මේ යුද්ධයේ හැමදාම මිනිස්සු කෑ ගහ ගන්නවා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ හරි ලස්සන පුතා අමනුෂ්‍ය කොට්ටාසයක් ගන්නවා. හරි අපි බුද්ධ ආගමත් එක්ක අපි බෞද්ධයට කතා කරනවනේ. මාන්නේ මෙතන ඉන්නවා ක්‍රෝධ බක්ඛක නැමැති යක්ෂ කොටස. ඒ අයගේ ආහාරය ක්‍රෝධය. හරි එයාගේ ආහාරය මේ සියුම් ආහාර ශාරීරික ආහාර ශක්තිය තමයි ක්‍රෝධය තමයි ඒකට ආහාරය.
දැන් ඔයා බුද්ධ ආගම ගැන පොඩි අවබෝධයක් ඇති වෙනවා පුතා. ඔයාට මතක් කරන්න අතීතයේ ලෝකයේ නිර්මාණය වීම පිළිබඳ දේශනා කරන තැන්වලදී කියනවා අග්ගඤ්ඤ සූත්‍රයේදී ප්‍රීතිය තමයි ආහාර කරගත්තේ බ්‍රාහ්මණය. බ්‍රහ්ම කොටස් ප්‍රීති භක්කා. ප්‍රීතිය තමයි ආහාර කරගත්තේ. ඒ සුද්ධ ශක්තිය. දැන් දරුවා ආධ්‍යාත්මිකව දියුණු වෙච්ච කෙනෙකුට දවස් 3-4ක් සමහරකට බඩගින්න නැති වෙන්න පුළුවන්. ඒකට මම තව උදාහරණයක් කියන්නම්. එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරපුවාම ඔය විවිධාකාර අපේ සූත්‍රවල ඊළඟට ඔය අටුවාවල කියනවා සමහරුන්ට දවස් 2-3ක් ඒ ප්‍රීතිය නිසා ආහාර එපා වුණා කියලා. කන්න බැරි වුණා කියලා. ඒ බණ අහලා ඒ බණ ඇහුවට පස්සේ පස්වන ප්‍රීතියෙන් පිනා ගියාය. ඒ නිසා ඔහුට කෑම එපා වුණායි, කන්න බැරි වුණායි කියලා. ඒ කියන්නේ ප්‍රීතිය කියන එක පුතා මේ ඉන්ද්‍රියන් පිනවන්න පටන් ගන්නවා. ප්‍රීතියට පුළුවන් ඔහුට ආහාරයක් බවටපත් වෙන්න. ක්‍රෝධයත් එහෙමයි. ක්‍රෝධය ආහාර කරගන්න යක්ෂ කොටස් ඉන්නවා. වාගෙම මිනිස්සුන් කැහිසෙම් සොටු වාගේ දේවල්, මිනිස්සුන් කඳුළු වාගේ දේවල්, මිනිස්සුන්ගේ රෝගී තත්වයන් පවා ආහාර කරගත් අමනුෂ්‍ය කොටස් කෝටි ප්‍රකෝටි ගණන් මේ විශ්වයේ ඉන්නවා. ඒ අය මානසිකව සහ කායිකව රෝගී වෙච්ච ගමන් ඒ අය ළඟට යනවා. ගිහිල්ලා වාහකයෝ බවට පත් කරගෙන ඔවුන්ට ඒ තත්වයෙන් සුවපත් වෙන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. කොහොම හරි ඔහුගේ රෝගී තත්ත්වය තුල පවත්ව ගන්නවා. ඒ නිසා ආධ්‍යාත්මිකව ඒ ශක්තියක් උපදවාගත්ත කෙනෙකුගේ එක් ස්පර්ශයකින් පුළුවන් සමහරක් විට ක්ෂණිකව අර අමනුෂ්‍ය බලවේග ඉවත් කරගන්න. එවැනි යම් යම් නොපෙනෙන ශක්තියින් තියෙනවා. ඒ නිසා තමයි මේ ආධ්‍යාත්මිකව ගුණවගාව ඇති කරගත්ත අයගේ ස්පර්ශයේ ලැබූ ක්ෂණිකව සමහර පුද්ගල සුවපත් වෙනවනේ. හරි? සමහර මිනිස්සු ඒ ක්ෂණිකව සුවපත් වෙනවා. ඒ අයගේ ස්පර්ශයේ තුලින් පුළුවන් මේ ශරීරයේ වසාගත්තේ ආත්ම යම් යම් ශක්තියින් ඉවත් කරලා දාන්න. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් උදාහරණයක් විදිහට මහ ලොකු දෙයක් ඕනේ මේ මගේ ජීවිතේ ඕන තරම් මට එවැනි අත්දැකීම් තියෙන එවැනි අවස්ථාවන් සම්බන්ධ මිනිස්සු ගැන අපි හොඳට අවබෝධ සමහර අවස්ථාවල් තියෙනවා පුතා කොච්චර බෙහෙත් දුන්නත් ඒ මිනිස්සුන්ට බෙහෙත් අල්ලන්නේ නැහැ. නමුත් සමහරක් වෙලාවට මේ මිනිස්සුන්ට යම්කිසි විදිහේ පිරිතක් කියලා පිරිත් වතුර ටිකක් දුන්නාම ඒක ඉක්මනින් ඒ බෙහෙත අල්ලනවා. ඒ නිසා යම්කිසි විදිහේ ආධ්‍යාත්මික බල ශක්තියක් උපදවාගත්ත පුද්ගලයෙකුට ඔහුගේ හස්තයේ ස්පර්ශය තුලින් පුළුවන් අර ශරීරයේ වෙලාගත්තා වූ ආත්ම ශක්තිය ඉවත් කරන්න. ඒ නිසා කෙනෙක් ලෙඩ වුණොත් කරන්න ඕනේ පළවෙනි දේ තමයි ඔහු අනිවාර්යෙන්ම පුතා ආධ්‍යාත්මික ගුණවගාවට ළඟා විය යුතුමයි. කකුලක් කැඩිලා ඇඳට වැටිච්ච ගමන්ම හරි ඒකට කැමති වෙච්ච ඔහුගේ කැහි සෙම් සුටු මල මුත්‍රා කන්න කැමති වෙච්ච අමනුෂ්‍ය ඔහු වට කරගන්නවා. ඒක ස්වභාවයක්. ඒ නිසා යම් කිසි පුද්ගලයෙක් රෝගී තත්වයකට පත් වුණොත් ඔහු ඉස්සල්ලාම කරන්න ඕනේ තමයි ඔහු ධාර්මික වෙන්න ඕනේ. ධාර්මික නොවෙන්න ඔහුට අර අద్භූත ශක්තියින් ගොඩනගන නිසා යම් කිසි විදිහේ ආධ්‍යාත්මික ශක්තිය ගොඩනගාගත්ත පුද්ගලට අනිවාර්යෙන් පුළුවන් ඒ ශරීරයේ භෞතිකමය ශරීරයට වාගෙම ආධ්‍යාත්මික ශරීරයටත් ප්‍රබල වශයෙන් බලපෑමක් කරන්න. ඒක තමයි දැනට ඔය දීගොඩ කුමාර මහත්මයා කරන්නේ එවැනි දෙයක්. ඒ නිසා අර කියපු ක්‍රම තුන අපට අනුගමනය කරලා රෝග සුව කරගන්න පුළුවන්. තමන් ආශිර්වාද කර ගැනීම, තමන් ගුණධර්ම ආශිර්වාද ළඟා කර ගැනීම එක දෙක තමයි කවුරු හරි කෙනෙක්ගේ සත්‍යක්‍රියාවකට ලක්වීම. තුන්වෙනි කාරණාව තමයි කෙනෙක් විසින් ගොඩනගාගත් ආධ්‍යාත්මික ශක්තියකින් ස්පර්ශයෙන් අර ශක්තිය වෙනස් කරන්න පුළුවන්. මේ අපේ හැම කෙනෙක්ගේම ශරීරය වටා තිරණ පුතා ඕරා ශක්තිය මේ ශක්ති කිරණය එන්න අඩු වෙනවා රෝග තත්ත්වයටපත් වෙලා මිනිසාගේ මනස දුර්වල වෙච්චාම. මනස දියුණු කරන්න මේ නිල් කහ රතු සුදු ආදී මේ ශක්තිය ඝනකම් වෙන්න පටන් ගන්නවා, පේන්න පටන් ගන්නවා. බුදුහාමුදුරුවන්ගේ රැස් විහිදුනා කියන්නේ ඕකනේ. ඔයාගෙත් මගෙත් මේ අපි කියලා හැමෝගෙමත් මේ නිල් කහ රතු සුදු මේ ආදී මේ වර්ණ හය තියෙනවා. එක එක්කෙනාගේ මානසික ශක්තිය අනුව ඒක අඩු වෙනවා. තථාගතයන් වහන්සේ මානසික ශක්තිය උත්තරීතරතරට ගියා. ඒ නිසා උන්වහන්සේගේ මේ ශක්ති කදම්බය මිනිසෙකුට දර්ශනය වෙන තරමට මේක විහිදෙන පටන් ගත්තා. ඒ කියන්නේ ඒක මනස දියුණු කරන්න ඔහුගේ ආධ්‍යාත්මය දියුණු කරන්න මේ ශක්ති කදම්බේ පුතා දර්ශනය වෙන තත්වයට පෙරෙන තත්වයට පත් කරගන්න අපිට පුළුවන්. ඒ නිසා ඒ වගේම දියුණු කරගන්න පුළුවන්. ඒ වගේනේ දියුණු කරගත්ත කෙනෙක් මෙහෙම අත තියනකොටම ඒ අතේ ශක්තිය මේ මුළු ශරීරෙම ආධ්‍යාත්මික දෙදරා යාමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආධ්‍යාත්මික කය දෙදරා යාමක් සිද්ධ වෙනවා. ඒ දෙදරා යාම තුළ එහි බැඳිච්ච, ඇලිච්ච, ගැටිච්ච යම් භූත ශක්තියින් ඉන්නවා නම් එයයි විසිරලා යනවා. ඒ කියන්නේ බොහන්සේ කියන්නේ මේ කාරණාව විද්‍යාත්මකයි. අනිවාර්යෙන් මේක 100%ක් විද්‍යාත්මකයි. මම හරනවා නීලු ජෙසික මහත්මයා පැත්තට. අධ්‍යාත්ම ගවේෂකයෙක් විදිහට ඔබේ දැක්ම කොහොමද මේ ගැන? හාමුදුරු
ඕ කියන දේට මම එකඟයි. මොකද ලෙඩ 100ක් මිනිස්සුන්ට හැදෙනවා නම් ඒ ලෙඩ 100 ඇතුළේම අමනුෂ්‍යෙක් ඉන්නවා. එක එක අමනුෂ්‍යයන් තරහතිරමලු ඒ ලෙඩ ශරීරය ඇතුලේ ගිහලා ඒකට ගමන් කරන්න පුළුවන් මේ නහර දිගේ නොයෙකුත් තැන්වල. ඒතකොට සමහර බෙහෙත් අරගෙන හොඳ වෙන්නේ නැහැ. හැබැයි අධ්‍යාත්ම ශක්තිය තියෙන කෙනෙකුට අපෝ තප්පර ගානකින් ලෙඩ සුව වෙනවා. ඒවා අපි අහලා තියෙනවා, අපි දැකලා තියෙනවා. එතකොට ඒ අමනුෂ්‍ය තමයි ශරීරය ලෙඩ කරන්නේ. ඒක සමහර කෙනෙක් අය කොහොමද අමනුෂ්‍යෙක් ඉන්නවා කියලා කියන්නේ කියලා. එතකොට ඒක දන්න කෙනාට දැන් ඒක අධ්‍යාත්ම ශක්තිය තියෙන කෙනාට දැනෙනවා. එහෙම නැත්නම් පේනවා. ඒතර එයා දන්නවා මෙන්න මෙතන තමයි වාට රෝගේ තියෙන්නේ. මෙන්න මේ කොඳු වැටේ 4 වෙනි තැන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. දැන් ඔගේ ක්‍රම දෙකක් තියෙනවා. වෛද්‍යවරයෙක් ගාවට ගිහලා අපි කියනවා මට මෙතන රිදෙනවා කියලා. එතකොට බෙහෙත් නිර්දේශ කරනවා. අධ්‍යාත්ම ශක්තිය තියෙන කෙනා කියනවා නෑ ඔබේ මෙතන රිදෙන්නේ. එහෙනම් එයා තමයි ඒක කියලා එයා තමයි නිර්දේශ කරන්නේ. ඒ ක්‍රමවේද දෙකක්. හරියට ස්කෑන් කරනවා වගේ. ඔව්. මම අපේ මහාචාර්යතුමාගෙන් අනුර කුමාර උතුමන්ගේ මහත්මයාගෙන් දැනගන්න කැමතියි මේ සම්බන්ධයෙන් ඔබතුමා දකින්නේ කොහොමද? ඇත්තටම ලෙඩ සුව කරන්න පුළුවන්ද අධ්‍යාත්මික ශක්තියෙන්? මෙහෙමයි මම දකින්නේ ඔය ටිකක් වෙනස් විදිහට. නමුත් ඒ කියපු කොටත් කරුණු වලට මම එකගයි. නමුත් මිනිස්සුන්ගේ ශරීරය ලෙඩ වෙනවා. ලෙඩ වෙන්න හේතුවක් තියෙනවා. අද වෙනකොට මිනිස්සුන්ගේ ලෙඩ වැඩි වෙලා තියෙනවා. ලෙඩ වෙන්නේ මිනිස්සුන්ට විතරනේ අනිත් සත්තුන්ටත් ලෙඩ වෙනවා. අනිත් සත්තුන්ටත් හැදෙන ලෙඩ වැඩි වෙලා තියෙනවා මේ මිනිස්සුන්ගේ ක්‍රියාකලාපයේ හින්දා. දැන් අලි කපුටෝ අනිත් සත්තු ගත්තත් මේ මිනිස්සු කරන දේවල් කරන්න කියලා මිනිස්සු කන බොන දේවල් කන්න ගිහිල්ලා ඒ සත්තුත් ලෙඩ වෙලා තියෙනවා. එතකොට මිනිස්සයා ලෙඩ වෙන්න හේතුවක් තියෙනවා. අද නවීන විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා මේ ලෙඩ වලින් 90%ක් පමණම දොස්තර කෙනෙක් ගාවට යන ලෙඩ වලින් 90%ක් පමණම මේ මානසික ආතතියත් එක්ක යන ලෙඩ තමයි ගොඩක් තියෙන්නේ. එතකොට මේ ලෙඩ ඇති වෙන්න හේතුවක් තියෙනවා. දැන් අපි කියන non communicable disease කියලා කියනවානේ. ඩයබටික් වෙන්න පුළුවන්, කැන්සර් වගේ දේවල් වෙන්න පුළුවන්, කොලෙස්ටරෝල්, high blood pressure වගේ දේවල් වෙන්න පුළුවන්. මේවා මේ මිනිස්සුන්ගේ කියන්නේ හැසිරීමත් එක්ක එන කනබොන දේවල්, තමන්ගේ දිනචරියාව, තමන්ගේ ස්ට්‍රෙස් එකත් එක්ක එන ලෙඩ මේවා. එතකොට මේ ලෙඩ ගොඩාක් අනිත් එක තමයි කියන්න ඕනේ මිනිස්සුන්ගේ ඇඟ තුලම පවතිනවා ලෙඩ සුව කර ගැනීමේ හැකියාව. කොරෝනාත් එක්ක අපිට පේන්න තියෙනවා. මිනිස්සුන්ටත් තියෙනවා අනිත් සත්තුන්ටත් තියෙනවා. හැම දැන් අතපයක් කැඩුනහම ඒක සුව වීමේ ශක්තිය සුව වීමේ හැකියාව තමන්ගේ ඇඟ තුල තියෙනවා. හැබැයි ඒකට හරි කන්ඩිෂන් එක තියෙන්න ඕනේ. බොහෝ සත්තුන්ට මේක බෙහෙත් අරගන්න නැතුව ඒක සිදු වෙනවා. මිනිස්සුන්ටත් ඒක එහෙමම තමයි. මිනිස්සු තමයි මේවා අද බොහෝ දේවල් ව්‍යාපාර බවට පත් කරගෙන තියෙනවා. සමහර වෛද්‍ය වෘත්තියත් අද ව්‍යාපාරයෙන් බවට පත් වෙලා තියෙනවා. සමහර ආධ්‍යාත්මික බල ඒ වගේ දේවලුත් අපි ව්‍යාපාර බවට පත් කරගෙන තියෙනවා බොහෝ අය. ඇත්ත වශයෙන්ම ඒ තමන් තුළ මා විශ්වාස කරන්නේ පෙරේතයෝ භූතයෝ එවැනි දේවල් ඇත්ත වශයෙන්ම ලෙඩක් වුණාන් පස්සේ මේ හාමුදුරුවෝ නිවැරදි කිව්වා ඒක. ලෙඩක් වුණාන් පස්සේ බොහෝ අය මානසිකව කඩා වැටෙනවා. තමන්ටම පෙරේතයා වැහෙනවා. තමන් දුක් වෙනවා. තමන් කැතකුණු එක්ක ජීවත් වෙනවා. එහෙම නෙමෙයි. මේක තමන් තේරුම් ගන්න ඕනේ. තමන් ලෙඩ වෙනවා. ලෙඩ වෙන්න හේතුවක් තියෙනවා. දැන් සිංහල වෛද්‍ය විද්‍යාව තියෙනවා. දැන් මේ අපේ දේශීය වෛද්‍ය විද්‍යාව මේ දේශීය වෛද්‍ය විද්‍යාව ගත්තාම බොහෝ වෙලාවට දේශීය වෛද්‍ය විද්‍යාවේ තියෙන්නේ ලෙඩ හේතුවට ප්‍රතිකාර කිරීම. හේතුවට ප්‍රතිකාර කරනවා. බටහිර වෛද්‍ය විද්‍යාව ඉතාම හොඳයි. බටහිර වෛද්‍ය විද්‍යාව සමහර දේවල් තියෙනවා බටහිර වෛද්‍ය විද්‍යාවට කරන්න බෑ. දැන් අතපයක් මේක කැපුණොත් එහෙම දෙකට වෙන් වෙනවා කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පුළුවන් මේක එකට සම්බන්ධ කරලා මහලා ඒක අනිවාර්යයෙන් මෙහෙ දෙයක් වුණොත් එතෙන්ට යන්න වෙනවා. ඒක ආයේ කිසිම ආධ්‍යාත්මික දෙයකින් මේ අත සම්බන්ධ කරන්න බෑමයි. ඒක කරන්න බෑ. එතකොට බටහිර වෛද්‍ය විද්‍යාවට ගිහිල්ලා ඒක එකට තියලා මහලා ඒක ඔපරේෂන් එකක් කරලා ඒක නැවත යථා තත්ත්වයට පත් කරනවා. එතකොට සමහර දේවල් තියෙනවා තමන්ට හැදෙන ලෙඩ බොහෝ දේවල් තමන් තුලින්ම තමන්ගේ විශ්වාසයත් එක්ක තමන්ගේ මනසේ ඇතිවෙන වෙනස්කනුත් එක්ක මේ ලෙඩ තමන්ගේ චර්යාවත් එක්ක කාලයත් එක්ක
බොහෝ දේවල් සුව වෙනවා. ඒ නිසා මේ ලෙඩයි මානසික තත්වය කියන එක දෙක එකට යන දෙයක්. ඒ නිසා ආධ්‍යාත්මික බලය තියන අයට බොහෝ වෙලාවට පුළුවන් දැන් කියන්නේ මනස දියුණු කරගත්ත පුජ්‍යලයකට මේ ලෙඩේ මොකක්ද කියලා ඇත්තටම තේරුම් ගන්න පුළුවන් බොහෝ වෙලාවට. බොහෝ දැන් ඔය ගොඩක් ඔය බොරු කරන මිනිස්සු ගාවත් ඒ මිනිස්සු ගාව සුවිශේෂ හැකියාවක් තියෙන. පුජ්‍යලෙක් එනකොටම හඳුනා ගන්නවා මෙයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. මෙයාව මොන විදිහට රවට්ට ගන්න පුළුවන් කියලා එයාට තියෙනවා යම්කිසි මේ හැකියාවක්. මේක හොඳ පැත්තටත් තියෙනවා නරක පැත්තටත් තියෙනවා. හොරකම් කරන පුජ්‍යලේ අහු නොවි හොරකම් කරන්න ඒ පුජ්‍යලයා විශාල පුහුණුවක් ඒ හැකියාවක් ඒ පුජ්‍යලයා ගාව ඒක වැඩි දියුණු කරගෙන තියෙනවා. ඒ නිසා මේ ලෙඩ කියන ඒවා ලෙඩ වලට බය වෙන්න හොඳ නැහැ කිසි කෙනෙක්. මේ ශරීර ඔය කිසිම ඔය හීලින් කරන ඔය කිසි කරක් කරන පුජ්‍යලේ වුණත් මං කියන්නේ ඒක නරකයි හොඳයි ඒක කරන්න. කරන් පස්සේ ඒකෙන් විශාල සේවයක් මිනිස්සුන්ට සිදු වෙනවා. ඒ වගේම අනිත් දේවලුත් සිදු වෙනවා. ඒ අතර සිදු වෙන දේවල් තියෙනවා. තමන් තුළ විශ්වාසය හදාගෙන තමන්ට ඒක හදාගන්න බැයි නම් හදාගත්ත කෙනෙක් ගාවට ගිහිල්ලා උපදේශක් අරගෙන ඒක ලෙඩක් සුව කරගන්න එක හොඳයි. හැබැයි මේ සියලු දේවල් තමන් තුලින්ම හදාගන්න ඕන දේවල් තමයි තියෙන්නේ. මේක මනසත් එක්ක බොහෝ දේවල් සම්බන්ධයි. නේචර් එකත් එක්ක බොහෝ දේවල් සම්බන්ධයි. මිනිස්සුන්ගේ ඇඟේ තියෙන ලෙඩ හොඳ වීමේ හැකියාව තමන් තුළ තියෙනවා. හැබැයි ඒක ටික ටික එකතු වෙලා ඒක ඇඟ පුරා ගිහිල්ලා ඒක යම් මට්ටමකට ගියන් පස්සේ කිසි කෙනෙකුට ඒක ආධ්‍යාත්මික බලය තියෙන කෙනෙකුටවත් දොස්තර කෙනෙකුටවත් කිසි කෙනෙකුට ඒක නතර කරන්න බෑ. හැබැයි ඊට කලින් Tamanටත් පුළුවන් බටහිර වෛද්‍යයට පුළුවන් ආධ්‍යාත්මික බලය තියෙන කෙනෙකුටත් පුළුවන් ඒක ඒ தත්වෙට යන්න කලින් ඒ පුජ්‍යලයාගේ මනසයි ඒ කියන්නේ ඒ නියම කන්ඩිෂන් එකයි සකස් කිරීම තුලින් ඒක නිවැරදි කර ගැනීම හැකියාව තියෙනවා. හොඳයි. නීල් විජේසිංහ මහත්මයා දැන් අම්මා කෙනෙක් දරුවෙක් වරන් යනවා හොඳ කරගන්න. ගිහිල්ලා එතනදී වේවැල් පහකින් විතර ඒ දරුවට තරනවා. අවසානයේ ඒ දරුවට සිද්ධ වෙනවා ජීවිතෙන් සමුගන්න. එතකොට දැන් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? ඒ දේවල් වෙන්නේ කොහොමද? කිසිම මේ අධ්‍යාත්මික ශක්තියක් තියෙන කෙනෙක් මම දන්නේ නැහැ මේ පහර දීලා රෝග සුව කරන එකක් ඔය මම නාලිකාවල දැක්ක මිසක් එහෙම ක්‍රමයක් වෛද්‍ය විද්‍යාවෙත් නැහැ මම දන්න තරමේ. ඉතින් ඔහුට මොනවා හරි මානසික රෝගයක් තිබිලා ඔහු ඒ දරුවව අපරාධ ඝාතනය කරයි කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ ලෙඩ හොඳ කරන ක්‍රමයක් ලෝකේ කොහෙවත් නැහැ මේ පහර දීලා. ඉතින් ඒකේ ඔහු ඉතින් ඇත්තම මේ වගේ මිනිස්සු මේ රටේ ඉන්න ගැන අපරාධයක් කියලා මට කියන්න තියෙන්නේ. එතකොට දැන් මේ මිනිස්සු කොහොමද දැන් මේ දැන් බොරු කරන මිනිස්සුත් ඉන්නවා. ඇත්තටම මේ දේ කරකට එතන මිනිස්සුන්ට දැන් ප්‍රශ්නයක් තියෙනවනේ මෙතන කොහොමද අපි හරි තැනට යන්නේ කියලා කොහොමද හොයාගන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක් මහත්තයෝ. ඒක මොනවා හරි රජයේ ආයතනයක් හරි ඉදිරියට ඇවිල්ලා මොනවා හරි ආයතනයක් හරි ඒ කරන්න පුළුවන් කවුද බොරු කරන කවුද කියලා ලේඛනයක් සකස් කරන්න ඕනේ. මෙන්න මේගොල්ලන්ට මෙන්න මේ කොට 110යි, මෙයාට 20යි, මෙයාට 50යි, මෙයාට 60යි කියලා එහෙම කැටගරියක් හදන්න ඕනේ. එතකොට පුළුවන් මිනිස්සුන්ට කියන රයිට් මෙයා ගාවට මේ ભેදකද වෛද්‍යවරුන්ගේ තියෙන එක එක මට්ටම් ඒ වගේ ක්‍රමවේදයක් එන්න ඕනේ. නැත්තම් මිනිස්සු හැමදාම මුලා වැටෙනවා. හැමදාම නැත්තම් බොරුවට අහු වෙන සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම. තව මිනිස්සුන්ට ලෙඩ වෙන එක හේතුවක් තමයි මහත්තයා හැම මිනිස්සුන්ට ඕරා කියලා ශක්තියක් මේ වැටේ වලල්ලක් තියෙනවා. ඒක එන්න හේතුව තමයි මේ විශ්වයේ තියෙන නරක කිරණ. ඒ වලින් ආරක්ෂා වෙන තමයි අපිට මේක තියෙන්නේ. එතකොට කාලයක් යනකොට මේක ඩැමේජ් වෙනවා. ඒක හේතු මූල ඩැමේජ් වෙනවා. එතකොට ඒකෙදී අර විශ්වයේ තියෙන නරක කිරණ ඇඟට ඇතුල් වුණාම අපේ තියෙන ඇතුලේ තියෙන එක එක දේවල් අපි කියමු බකුගඩු. එහෙම නැත්නම් තව ඇඟේ තියෙන කොටස් වලට අර බලපෑම් කරනකොට ඒවල තියෙන ක්‍රමවේදය වෙනස් වෙනවා. ඒකෙන් තමයි මිනිස්සු ලෙඩ වෙන්නේ. ඒක තමන්ගේ ඕරායක ශක්තිමත් නම් සෑහෙන ලෙඩ වලින් බේරලා ඉන්න පුළුවන්. මොකද තමන්ට විශ්වයේ තියෙන නරක එනර්ජි එන්නේ නැහැ. ඉතින් ඒකට තමන් යහපත්ව තමයි මුලින්ම ඉන්න ඕනේ. මොකද මේ තමන්ම තමයි ඒක හැඩගැහෙලා තමන්ම තමයි ඒක කරගන්න ඕනේ. මොකද ඒ ඕරායක ඩැමේජ් වෙලා නම් අනිවාර්යෙන්ම ලෙඩ ගොඩක් හැදෙන සියලු දේ ගොඩක් අවුරුදු 35 40ක් තමයි ලෙඩ ටික එන්නේ. ඒකද එතකොට අර කරන තමන්ගේ ක්‍රියාවත් එක තමයි අර ඕරායක ඩැමේජ් වෙලා වැඩේ අවුල් කරගන්නේ. ඉතින් ඒක කරන ක්‍රමවේද තියෙනවා දැන් ඔය අපි එක පස්සේ කතා කරමු. හොඳයි. අපේ අමතරෝ අපි කොහොමද මේ රැවටෙන්නේ නැතුව මේ දේවල් ජීවිතේට එකතු කරගන්න හරි තැනකින්? අපේ මේ මහත්මයා කිව්වාගේ මේ ඕරා එක තමයි පුතා අපේ ජීවිතේ වැදගත්ම ශක්තිය. මොකද මේ ජීවිතයේ
මේ තියෙන ශක්තිය අපේ සිතේ ශක්තිය තමයි මම විශ්වාස කරන මේ ඕරායක නිරූපණය කරන්නේ. හිතේ තියෙන ප්‍රබලත්වය. ඉතින් හිත දුර්වල වෙන්න මේ ඕරායක දුර්වල වෙනවා. මේක ඩැමේජ් වෙනවා. දැන් උදාහරණයක් විදිහට මම මෙහෙම දෙයක් කියන්නම්කෝ. මේක හොඳ කතාවක්, පැරණි කතාවක්. යකා ඇඟට ගහන්න කලින් යකෙක් ගහන්න කලින් නිදාගෙන ඉන්නකොට ඇවිල්ලා සුලැඟිල්ලෙන් අලලා බලනවලු සුලැඟිල්ල සීතලද කියලා. ඔය අපේ අම්මලා අපේ ආච්චිලා අපිට කියපු කතාවක්. මේක ලොකු කතාවක් තියෙනවා. අපි නිදාගෙන ඉන්නකොට සුලැඟිල්ල අල්ලලා ඇවිල්ලා යකා බලනවලු සුලැඟිල්ල සීතලද කියලා. සීතලෙන් තමයිලු යකා වැහෙන්නේ හරි ගහන්නේ හරි කියලා. පුතා මේකේ තියෙන කතාව තමයි කකුලේ තියෙන අන්තිම තැන තමයි අපි හිතනවා සුලැඟිල්ල කියලා. සීතලයේ නිරූපණය කරේ අදහස් කරේ පුතා බයද කියලා. හරි? මූ බය මිනිහෙක්ද කියලා ඉස්සෙල්ලා බලනවා යකාත් ගහන්න කලින් කියන එක තමයි අදහස් කරේ. ඒ නිසා මේ භූත වේවා අභූත වේවා මොනවා හරි මේ ඇඟට ඇතුල් වෙන්න කලින් පුතා අපේ සිතේ ස්වභාවය පරීක්ෂා වෙනවා. සිත අණුව තමයි මේ ශක්තිය එනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඉතින් ඒ නිසා ඔය ඕරායක ශක්තිමත් කර ගැනීම පිළිබඳව හැබැයි ඉතින් හරිය පරිස්සම් වෙන්න ඕනේ. මොකද දැන් ඒකට හේතුව තමයි දැන් ඕරායක වර්ධනය කරන්න මේක කරනවා. ආය ෆොටෝ එකක් ගහලා මොනවද මහ ලොකු දේවල් දැන් තියෙනවා. ෆොටෝ එකක් ගහලා පෙන්වන්න වගේ ඕරායක. ඊට පස්සේ කියනවා මේක වැඩි කරන්න මේ යන්ත්‍රය දාන්න ඕනේ, මේ ගල මෙතෙන්ට දාන්න ඕනේ, මේ විදිහට වතුර බොන්න ඕනේ, මේ විදිහට බෙහෙතක් බොන්න ඕනේ. ඉතින් ඕ විදිහට කරනවා. මම දන්නේ නැහැ ඉතින් බෙහෙතකින් ගලකින්ම පුළුවන් ද ඔය ඕරායක දිනු කරන්න කියලා. ඕරායක කියන්නේ ඇත්තටම හිතත් එක්ක සම්බන්ධ වෙන එකයි. ඒ නිසා මනස දිනු කරගන්න යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මම නම් හිතන්නේ නැහැ ඔය කියන තරම් ඔය යක්ෂ භූත ප්‍රේත ආදී අපි ඔය කියන ඔය භූත ශක්තියින් ඒවා තිබුණා හෝ නැතා හෝ අපි අරන් ආපු ක්‍රමෙන්නේ තියෙනවා කියන එක. එම තියෙනවා කියලා හිතන එක හොඳයි. මිනිස්සු එතකොට වරදට පාපයට බය වෙනවා. හැබැයි මේවා තියෙනවා. ඉතින් සම්බන්ධ වෛද්‍ය විද්‍යාවට සමහරට එකපාරට මේක හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් කෙසේ නමුත් අපි අපේ මේ ආධ්‍යාත්මික ශක්තිය ඕරායක වර්ධනය කර ගැනීම පිණිස වැඩ පිළිවෙලක් කරන්න පුළුවන්. ඒක ඉතාම හොඳයි. ඔබතුමා මගෙන් දෙවෙනිට අහපු ප්‍රශ්නේ තමයි මේ වංචාකාර මිනිස්සුන්ව හඳුනගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. ඉතින් ඇත්තටම එතුමා මේ කිව්වා වගේ මේක මම නම් හැමදාම රජය ඕනම රජයකම බයිනවා කියන්නේ රජයනේ වග කියන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මම අදත් මම මේ මාතෘකාව මතු කරනවා. මතු නොකළොත් ඒක වැරදි. දැන් උදාහරණයක් ධම්මික මහත්තයාගේ පැණිය ගැන. හරි? එතුමාගේ පැණිය හරිද කියලා දැන් ඔයා දන්නවද? මම දන්නවද? නෑ. හරි කියන්න පුළුවන්ද ඔයාලට? වැරදි කියන්න පුළුවන්ද? ඇයි? හරි කියන්න පරිශ්‍රණයක් දුන්නෙත් නෑ. වැරදි කියන පරිශ්‍රණයක්. ඉතින් රජයේ මිනිස්සු අතරමං කරනවා. මේ වගේ මිනිහෙක් ගහලා මරුවට පස්සේ මේ වගේ මිනිහෙක් කරා හිංස දරුවට ගැහුවට පස්සේ රජය තාමත් ඉන්නේ බලාගෙනනේ. එහෙනම් දැන් තියෙනවනේ දැන් දේශීය වෛද්‍ය අමාත්‍යාංශයක් තියෙනවා. ඒ අමාත්‍යාංශ මට්ටමේ මේවා ගෙනවලා ඒ මිනිස්සුන්ට හැකියාවන් පරීක්ෂා කරලා බලලා ඒවට කමිටුපත් කරන්න ඕනේ. නමුත් මේවා ජනමාධ්‍ය වලිනුත් මේවා නැති වුණොත් කතා කරන්න දෙයක්වත් නැහැනේ. ඉතින් ඒ නිසා ඒවා ඔය මතු කර යනවා. රජයත් ඒවට පුරුඩ කෑ ගහනවා. ඉතින් ඔහෙ යනවා. ඉතින් ඇත්තටම අර සර්වකාලීනව ගැලපෙන විදිහේ ක්‍රියාපටිපාටියක් ඇත්තටම නැහැ. දැන් ඔයා හොර කරනවද මම හොර කරනවද කියලා මෙයාලට හඳුන ගන්න බෑනේ. මොකද ඔයාගේ හිත යටමං හොයලා බලන්නද නේ. ඉතින් ඒ නිසා හොර කරනවාද බොරුවක් කරනවාද කියන එක පුතා ඉතින් හොයාගන්න කෙනෙකුට ක්‍රමයක් නැහැ අපට. ඒ නිසා ඇත්තටම මේක රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ මැදිහත් වීමක් නම් අනිවාර්යයෙන් මෙතුමා වගේ අවශ්‍යයි. මොකද ඒ අයගේ හැකියාවන්, ඒ අයගේ ස්වභාවයන්, ඒ අයගේ ක්‍රියාපටිපාටි හඳුනා ගන්න පුළුවන් විදිහේ ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් අපිට මේ ගමන යන්න බෑ. අනික මේ මොන දේ ගියත් පුතා මේක මනෝවෛද්‍ය විද්‍යාවත් එක්ක අපි යන්න ඕන දේවල්. දැන් උදාහරණයක් මම පුංචි තව කතාවක් කියන්නේ එක්තරා මේ අපේ හිතවත් ළමයෙකුට ආරූඩයක් ආවා. හරිද? ආරූඩයක් ආවා. ඉතින් මෙයා ආරූඩෙච්චම නටනවා. නටලා කෑ ගහනවා, හූ කියනවා, පෙරලෙනවා. ඉතින් මේක ඉවරයක් වෙන්නේ නැහැ. තොවිල් කරන්න ආව මිනිස්සුල ගහනවා. ඒක තමයි ඉස්සෙල්ලා මේ කතාව මම මේ සත්‍ය වශයෙන් කියන මට නංගන් සහිතව අවශ්‍ය නැහැ. ඊ මිනිස්සයා කරන්නේ ඇඳුරට ගහලා සරමත් කඩනවා. වැඩි වයසනේ අවුරුදු 27 28 ගෑල් ළමයි. ඉතින් ඌට ලැජ්ජයි ඊට පස්සේ තොවිලේ තියවර කරනවා මහා ප්‍රශ්නයක් නෑ යන්න. ඔහොම තමයි කරන්නේ. මගේ ළඟට ආවා. හරි? මම ළඟට ආවට පස්සේ මං කිව්වා හරි මම මේක සුව කරලා දෙන්න. හරි? ඊට පස්සේ මං කිව්වා අම්මා හරි කවුරු හරි මෙතන ඉන්න ඕනේ. දෙන්නෙක් විතර ඉන්න ඕනේ. මොකද වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කිරීමේදී මානසික වෛද්‍යවරයෙක් වේවා වෙන වෛද්‍යවරයෙක් වේවා තම කවුරු හරි කෙනෙක් ළඟ තියාගන්නට අපේ වෛද්‍ය නියමයන් වල හැටියට. ඉතින් මම කිව්වා අම්මා ඔතන ඉන්න ඕනේ. ඊට පස්සේ මං කිව්වා කෙල්ලේ මං එහෙමයි කිව්වේ. දැන් මේක යන විදිහක් තියෙනවනේ පුතා. හරි? කෙල්ලේ මම මුලින් මේ විදිහට ගියේ. උඹ හැබැයි අනිත් උන්ගේ සරම කඩන්න ආවාගේ මගේ සිවුරට තිබ්බොත් නම් අද මම ඔබට හොඳටම ගහනවා. මම දැන් උනම් මුලින් එහෙම කිව්වා. කියලා නම් මම එහෙම මුලින්ම ඊළඟට කිව්වා. කියලා ඉවරලා මම ඊට පස්සේ මේ කටයුත්තට කලින් මම කිව්වා දුව. හරි?
මට දැනෙනවා මං එයාගේ හිතට අවතීරුණා. මට දැනෙනවා ඔයාට එහෙම දෝෂයක් නැහැ වගේ. හරි? දුව මොනවා හරි ඔයාට වෙන මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මං එයාගෙන් ඇහුවා. මම කියන්නේ සත්‍ය වශයෙන් මම කියන්නේ තොවිල කරන දවසේ පුතා. තොවිලයක් දැන් සූදානම් කරගත්තා. දැන් මේක කරන්න ඕනනේ. දුව මම කියන්නේ නැහැ කිසි කෙනෙකුට මම මේක වගකීමෙන් කියන්නේ ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. හරි? ඊට පස්සේ මෙයා මට කියනවා හාමුදුරුවනේ මට මොකද්ද වෙනවා? හරි? ඔන්න භූත කතාව. ඒ භූත දෝෂයක් වගේ මට්ටමටත් දැන් මෙතන ඇවිල්ලා. භූත කතාව විතර මානසික. මට මොකද්ද නේ ඔක්කොම එකපාරට අමතක වෙනවා. හරි? මට වෙච්ච දෙයක් නැතු යනවා. මම ඇඟ ගැහෙන්න පටන් ගන්නවා. දැන් මේ අතර බොරුවකුත් නෙමෙයි කරලා තියෙන්නේ. මට ඇඟ ගැහෙන්න පටන් ගන්නවා. මං කිව්වා හරි හරි. මේ භූත දෝෂනේ දුව. ඒක මං අයින් කරලා දෙන්නම්. ඔයාට තව මොකක්ද තියෙන ප්‍රශ්නේ? මට කියන්නකෝ. හාමුදුරනේ මට හිසේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපේ එන එකම පවුලේ එකම දුව. මට හාමුදුරනේ කසාදයක් හොයනවා. මට විවාහයක් වෙන මම කැමති නෑ මට ඕන කෙනෙක් හොයාගන්න ඕනේ. හරි? ඉතින් එතකොට හාමුදුරනේ මේ හොයලාගෙන මේ කියන මිනිස්සු සල්ලි තියෙන මිනිස්සු සමහර මිනිස්සු වයසයි මට ගැලපෙන්නේ නෑ. ඉතින් මේ වගේ දෝෂයක් තියෙනවා කියලා දැනගත්තාම මේ මිනිස්සු මාව අතහැරලා යනවා. මම ඒකත් මේකට මට එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. හැබැයි දැන් පුතා මේ දෙක සංකලනය වෙලා. හරිද? දෙක සංකලන. එකක් තමයි මෙයා විවාහයටදී අකමැත්ත. එයා එහෙම දෙකුත් කියනවා. නමුත් එයාම කියනවා නිකන් එක පාට ඔක්කොම මතක වෙනවා එපා වෙලා යනවා නිකන් සිහිය නැතු වෙනවා ඇඟ ගැහෙනවා. මං කිව්වා හරි දුව. හරි? මම මේ කටයුත්ත විසඳලා දෙන්න. හරි කියලා මම ඒකට අවශ්‍ය ප්‍රතිකර්ම ඒ දරුවා සමග සාකච්ඡා කරලා මං ඊට පස්සේ අම්මලත් එක්ක එක සාකච්ඡා කළේ ප්‍රශ්නේ මම විසඳපු විදිහ මේ කියන්නේ නැහැ. හරි? නමුත් පුතා මේ ලෝකේ මිනිස්සුන්ට මේ ආවේශ ආරූඪ මේ ගොඩාක් දේවල් පැමිණීමේදී ඔවුන්ගේ මානසික ප්‍රශ්න වලට හේතු වෙනවා කියන එක හඳුනා ගන්න පුළුවන් මානසික විද්‍යාව පිළිබඳ අවබෝධයක් තියෙන අයමයි මේ විශේෂයට අවතීර්ණ විය යුත්තේ. එහෙම නැති වුණොත් වෙන්නේ අහිංසක ජීවිත විනාශ වෙනවා. තව කතාවක් කියනවා පුංචි කතාව විනාඩියක් මට දෙන්න. හරි? එක්තරා ප්‍රදේශයක් තියෙනවා ලංකාවේ. ප්‍රදේශය මං කියන්නේ. ඒ ප්‍රදේශයේ ළමයින්ට චූටි පුතේ මේ බත් කන්න කිව්වට නම් කන්නේ නැහැ. ඇයි දන්නවද? ඒ පැත්තේ මිනිස්සු පුරුදු වෙලා තියෙන විදිහක් තියෙනවා. උන්ට කතා කරන පොඩි උන්ට කතා කරන විදිහක් තියෙනවා. මෙහෙම එකක් දෙකක් ගහලා කාපන් කිව්වම තමයි ඒ කන්නේ පුරුදු වෙලා තියෙන විදිහ. හරිද? මේක මම මේ හොඳට දන්න කතාවක්. හරිද? ඉතින් එතකොට දොස්තර මහත්තයෙක් ළඟට මේ ළමයට බෙහෙත් දෙන්න අරගෙන යනවා. හරි? ඊට පස්සේ මේ දොස්තර මහත්තයා කියනවා පුතා මේ බෙහෙත බොන්න අරකයි මේක කියලා. පොඩි එකා බොන්නෙම නැහැ. දොස්තර මහත්තයා නෝ බලලා කොහෙද? කියනවා මේ අහවල් ප්‍රදේශේ. දොස්තර මහත්තයා කල්පනා කරලා එකක් එහෙම ගහලා වචනයක් දෙකක් කියලා බීවම් මේක පුතේ ගිහම හරි ඉක්මනට හරි ලස්සනට විව්වා. ඒ වගේ පුද්ගලයාගේ මානසික මට්ටම ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. මේ මානසික මට්ටම අනුව ඔහුගේ හැදිලා තියෙන රූපය අපි තේරුම් ගන්නට ඕනේ. ඒ රූපයට ගැළපෙන විදිහටයි පුතා අපි ප්‍රතිකාරය කරන්නට ඕනේ. එහෙම නැතුව කෑ ගහන්න ඕන තැන නිශ්ශබ්ද වෙලා හෝ නිශ්ශබ්ද වෙන්න ඕන තැන කෑ ගහලා හෝ හරියන්නේ නැහැ. මම එහෙන් කියන්නේ මේ බයින්න ඕන තැන ගහලා හරියනවා. මේ කිසිසේත් මම ඒක කරපු ක්‍රියාව අනුමත කරනවා නෙමෙයි. මම කියන්නේ මිනිස්යාගේ රූපය තේරුම් ගන්න ඕනේ. ඒ දරුවට එහෙම ආවේශයක් හරි ආරූඪයක් හරි පිස්සුවක් හරි වුණා නම් ඇයි උනේ? ඇයි පුතා ඔයාට මොකද්ද ප්‍රශ්නේ කියලා. මේ මනසේ ස්වභාවය තේරුම් අරගෙන ඒ දෙආකාරයකම ක්‍රමයට ඔහුට පුළුවන් නම් ප්‍රතිකාර කරන් යන්න 100%ක් ඔහු නිවැරදි කරන්න පුළුවන්. නිසා මේ භූත විද්‍යාව කියන එක පුතා බොරුවක් නෙවෙයි. ඒ විශ්ේ මෙච්චර කල් අරන් ආවේ යම්කිසි ශක්තියකුත් තියෙන නිසා සත්‍යතාවයක් තියෙන නිසා. නමුත් ඒක මේ එක ගෑනුන්ට වේවැල් වලට බාර දීම තුලින් තමයි මේ මහා විනාශය වෙලා. නිසා මේ සත්‍ය වූ ශ්‍රේෂ්ඨ වූ විෂයන් මේ වගේ අශික්ෂිත මිනිස්සු නිසා සම්පූර්ණයෙන් වියකිලා ගිලා විනාශ වෙලා ගිලා. ඒ නිසා මෙතුමාණන් කවුරුත් කිව්වාගේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් අනිවාර්යෙන් අවශ්‍යයි. අපි යෝජනා කරන රජයට අනිවාර්යෙන් මම එදත් යෝජනා කරා අදත් මම කියන දෙයක් තමයි මේ සම්බන්ධව සත්‍ය ගවේෂණය කළ හැකි යම්කිසි කමිටුවක් පත් කරලා මේ ශක්තිය මේ ස්වરૂපය මිනිස්සුන්ට අවබෝධ කරගන්න පුළුවන් යම්කිසි විද්වත් ක්‍රමයකට කමිටුවක් සකස් කරන්න කියන තමයි යෝජනා. නැත්නම් අපිට ඔයා අහුව ප්‍රශ්න උත්තරේ දෙන්න බෑ පුතා. හොරා කවුද බොරු කවුද කියලා අපිට හොයන්න බෑනේ මහත්තයා. අපි කොහොමද හොයාගන්නේ නේ? ඒ නිසා මේකට අවශ්‍යයි ඔහුගේ හැකියාවන්, ඔහුගේ සමාජ තරාතිරම්, ඔහුගේ ප්‍රතිකාර කරලා තියෙන විදිහ, ඔහුට ප්‍රතිකාර කිරීමේ හැකියාව ආවේ කොහෙන්ද? කොච්චර කාලයක් ප්‍රතිකාර කළාද? කී දෙනෙකුට ප්‍රතිකාර කරාද? කී දෙනෙක් සුවපත් වුණාද? මේ පිළිබඳව විමසලා තමයි ඒ තීරණය ගන්න වෙන්නේ. අපි අමතුරුනේ අපිට කෑමකනම් කියන්න පුළුවන් මේකේ ලුණු වැඩි, මේකේ මිරිස් වැඩි, එහෙම කියලා අපිට දැනෙනවා ඒක. හැබැයි මෙතනදී මේක ගොඩක් වෙනස් කාරණාවක්. මහජනතුමාගේ අදහස මොකක්ද මේ ගැන? අපි කොහොමද රැවටෙන්නේ නැතුව ඉන්නේ? ඔව්. ඇත්තෙන්ම ඔය
තෙරපිස් වලින් ලෙඩ හොඳ කරන්න පුළුවන්. එක තෙරපිස් කියනවා ලෝකේ. ඒ වගේම වෙන සත්තු භාවිත මීමැස්සෝ භාවිත කරලා කූණ්ඩැල්ලෝ භාවිත කරලා එක කටු චිකිත්සා වලින් විවිධ තෙරපිස් වලින් ශරීරයේ කියන්නේ වෙනස්කම් කිරීම සහ ඒහා සමානව හිතේ වෙනස්කම් කිරීම තුලින් ලෙඩ සුව කරන්න පුළුවන්. එතකොට අර ස්වාමීන් වහන්සේ මෙතුමයි සඳහන් කරා ඕරා කියන එක. ඒක හරි නිවැරදි. ඕරා ඒක මොන නමින් ඒක හැඳින්නුවත් ඇත්ත වශයෙන්ම මිනිහෙක්ගේ ස්වභාවය තීරණය වෙන්නේ එයාගේ භෞතික ස්වરૂපයයි කියන්නේ බොඩි එකේ ක්‍රියාකාරීත්වයයි ඒ පුජ්‍යලයාගේ මනසයි ඒ පුජ්‍යලයා කන බොන දේවලු මේකෙන් තමයි තමන්ගේ ඕරාව කියන එක හැදින්නේ. ඒක මොන වචන පාවිච්චි කරාද? මිනිස්සෙක්ගේ කට හරියට පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ කතා කරන එක මම නන්නේ කතා කරන එකත් වැදගත්. කන බොන එකෙන් බොඩි එක ඇඟට දාගන්න කෑම් බීම. තමන්ගේ අතපය ඇඟේ කියන්නේ මේ මසල්ස් මේ සකස් කරගන්න විදිහ ක්‍රියාකාරීත්වය ඒ වගේම මනස ඔය තුන හරියට පුජ්‍යලයක් පවත්වාගෙන යනවනම් ඔය විවිධ නම් වලින් ඕරා වෙන්න පුළුවන් ඒ පුජ්‍යලයින්ට ලෙඩ නෙමේ තමන්ගේ DNA එක එපිජෙනෙටික් කියලා වර්තමාන ලෝකේ කතා කරනවා ඒ DNA එකේ එන මේ ජීන්ස් පවා වෙනස් කිරීමේ හැකියාව තියෙනවා කියන එක තමයි කියන්නේ. ඒක නවීන විද්‍යාවෙන් අද ඒවා කියනවා. එතකොට ඔය කොහොමද මේ අය හොයාගන්න කියන එක. ඇත්ත වශයෙන්ම අංක 1 තමයි හැම පුජ්‍යලේ මම මේ අවස්ථාවේ අවසාන වශයෙන් කියන්නේ හැම පුජ්‍යලයක් ළඟම තමන් ළඟ මේ සියලු හැකියාවන් තියෙනවා. ඉස්සරලාම තමන් කෙරෙහි විශ්වාසය තබා ගන්න. තමන් කෙරෙහි විශ්වාසය තබාගෙන තමන්ගේ කටයි තමන්ගේ ඇඟයි මනසයි නිවැරදිව තබා ගන්න. ඒ තබාගෙන හිටන් නිවැරදි තැනට හඳුනා ගන්න හැකියාව තියෙනවා. ඇත්ත වශයෙන්ම ලංකාවේ නම් මං හිතන්නේ මෑත කාලේ ඉන්නකෝ ඔයනි දෙයක් රජයක් විසින් සිදුවේ කියලා. ලංකාවේ ඔයනි දේවල් කරන හොරු නෙමෙයි මේ ටියුෂන් පන්තියක් කරන එහෙම නැත්නම් මේ සාමාන්‍ය වෘත්තියක් කරන ඒ කියන්නේ වඩු කාර්මිකයෙක් වෙන්න පුළුවන් වෙනත් උසා වෘත්තියක් වෙන්න පුළුවන් ඔයනි කිසිම දෙයක ප්‍රමිතියක් නැහැ. කිසිම දෙයක රාජ්‍ය අනුග්‍රහය යටතේ ධම්මික මහත්තයා කියනවා මෙහෙම කතාවක්. මගේ මේ පැණිය වරු 3ක් බීවොත් ජීවිතේට කොරෝනා හැදෙන්නේ නැහැ කියලා කියනවා. මේක ඇවිල්ලා බරපතල ප්‍රකාශනයක්. කොහොමද කියන්නේ ජීවිතේට කොරෝනා හැදෙන්නේ නැහැ කියලා. මේ කොරෝනා මේක අලුත් වෛරසයක්. මේ පැණියක් හදලා තියෙනවා ජීවිතේට හැදෙන්නේ නැහැ කියලා කියන්නේ. මොන පදනමකින්ද කියන්නේ? මොන පදනමකින්ද? එවැනි අය රජේ ඒක අහලා ඇහුන්නේ නැහැ වගේ හිටියන්නේ. මිනිස්සු තාමත් යනවනේ. මිනිස්සු තාමත් යනවා. එවැනි දේවල් අප රට පුරා ඒක තුරන්නම් මහාචාර්යතුමා අවසානයේදී පුතා අපි දේශීය වෛද්‍යවරු ව්‍යාපරිචාරික වෛද්‍යවරු අන්තිමේදී ඇතැම් අය ප්‍රකාශ කරනවා ඖෂධ හදන්න වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. අවසානයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ආයුර්වේද හිටපු කුමසාරිස්වරයා ප්‍රකාශ කරනවා බෙහෙත් හදන්න වෛද්‍යවරු වෙන්න ඕනේ නැහැ. ඒතර මොක්කු බෙහෙත් හදුවත් කමක් නැහැ. මහාචාර්යතුමා මේ තත්ත්වෙට ඒ කියන්නේ ලංකාවේ අපිට තියෙනවා හෙළ ඔසු තියෙනවා. ආයුර්වේදයේ තියෙනවා ඉන්දියාවෙන් ආපු. එතකොට පාරම්පරික වෙදකමයි ආයුර්වේදය ගත්තාම මෙතන තියෙන යම් දෙයක්. මෙතනදී ඇත්ත වශයෙන්ම කරන්නේ රෝගේ නිදානය හොයා ගන්නවා. රෝගේ නිදානය රෝගයක් හැදෙන අර මෙතුමා කිව්වා අර ඇඟට එනවා කියලා එක භූතය වෙන්න පුළුවන් විවිධ දේවල්. ඇත්ත වශයෙන්ම ඇඟට එනවා. ඒ කටෙනුයි හිතෙනුයි මේ සියලු දේවල් වලින් තමන්ගේ ඇඟට එනවා. මේ ඇඟට එන දේවල් නිසා තමයි ලෙඩ හැදෙන්නේ. ඒක අර කියනවා වාතයෙන් පිටෙන් මේකෙන් මේව හැදෙනවා කියලා. මෙවුවා ඇඟට එකතු වුණාන් පස්සේ ඒ දේශීය වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. මේක කොහොමද මේක ඇඟ තුල මේක ඇවිල්ලා මේක එකතු වෙලා මේක වැඩි වෙලා මේක ලෙඩක් බවට පත් වෙන්නේ කොහොමද කියන එක. ඒක හදාගන්න ඒක නැති කරගන්න ක්‍රමයේ සිංහල දේශීය වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. හේතුවට කියන්නේ ඕනම දෙයකට හේතුවක් තියෙනවා. ඒක බුදු දහමෙත් කියලා තියෙනවා. ඕනම දෙයකට හේතුවක් තියෙනවා. හේතුවට විසඳුම දෙන්න ඕනේ. ඒක සිම්ප්ටම්ස් වලට නෙමෙයි.
බොහෝ වෙලාවට අපි බෙහෙත් දෙන්නේ ඒකේ රෝග ලක්ෂණ වලට. රෝග ලක්ෂණ වලට නෙමේ රෝගයේ නිදානයට බෙහෙත් ගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් අවසන් වශයෙන් මම කියන්නේ හැම පුජ්‍යලයකටම මේ Tamanට ශක්තියක් තියෙනවා. හැම පුජ්‍යලයකම සමානයි. හැබැයි Taman උපන් දවසේ ඉඳලා Taman මේ ලබා ගන්න අත්දැකීම අනුව අපි වෙනස් වෙලා තියෙන්නේ. මේ ශක්තිය Taman ළඟ තියෙනවා. තමන්ගේ මානසික ශක්තියයි කායික ශක්තිය දෙකම භෞතිකව අපි අඩු වැඩි වශයෙන් මේවා වෙනස් වුණාට. හොඳයි. අපි අනාවැකිය ගැනත් කතා කරන්න ඕනේ. සමහර මිනිස්සු අනාවැකිය කියනවා. සමහරුන්ගේ අනාවැකිය වරදිනවා. ප්‍රසිද්ධියේ වැරදිලා තමන්ගේ වෘත්තීය ජීවිතයත් විනාශ කරගත්ත මිනිස්සු අපිට ඕනතරම් දකින්න හැකියාව ලැබිලා තියෙනවා. මම නීරු ජයසිංහ මහත්මයාගෙන් දැනගන්න කැමතියි. ඇත්තට මේ අනාවැකිය කියන්න පුළුවන්ද මේ කෙනෙක්ට දිහා බලාගෙන මං දිහා බලාගෙන මං ගැන කියන්න පුළුවන්ද එහෙම? අනාවැකියක් කියලා සාමාන්‍ය කොටසක් කියන්න පුළුවන් 100% කියන්න බෑ. ඒ මොකද වෙනස් වෙනවා. අද කියන එක නෙමෙයි තව මාස 3කින් වෙන්නේ. ස්වභාව ධර්ම වෙනස් වෙනවා. ලෙඩ රෝග හැදෙනවා. නොයෙකුත් දේ. ඒකින්ද 100% අනාවැකියක් කියන්න බෑ. ආදේශ කියන්න පුළුවන් මෙහෙම වෙනවා. ළඟින් යන්න කියන්න පුළුවන්. එහෙම නැතුව මේක නිශ්චිත වෙනවා කියලා කියන්න බෑ. එහෙම කියනවා නම් එහෙම කියන උන්වහන්සේලා ඉන්නවා ඍෂිවරු ඉන්දියාවේ. එතකොට ඒගොල්ලන්ට පුළුවන් තුන් කල්ලා මොන තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට බලලා මේක කියන්න අපිට එහෙම කියන්න බෑ. මට නම් කියන්න බෑ. ආසන්න වශයෙන් කියතේ මෙහෙමයි මේක වෙන්න පුළුවන් වගේ. එහෙම නැතුව මේක ස්ථීරව කියන්න බෑ මෙහෙමයි කිය. එහෙම කියනකොට දැන් හැකියාවක් තියෙනවා එහෙම කියන්න පුළුවන්. යම් ප්‍රමාණයකට හැකියාවක් තියෙනවා. සාමාන්‍ය ප්‍රමාණයකට තියෙනවා. එහෙම නැතුව මට මේක හරියටම කියන්න බෑ මේක වෙනවම කියන. සමහරට වෙනස් වෙනවා. මොකද අද කියන එක නෙමෙයි තව මාස 3කින් වෙන්නේ. ප්‍රෝග්‍රෑම් එක වෙනස් වෙනවා. කෙනෙක් දිහා බලුවම ඉස්සරහ සිද්ධ වෙන දේ කොහොමද පේනවද කොහොමද ඒව රහස්ද? කිය යුතු දේවල් තියෙනවා නොකිය යුතු දේවල් තියෙනවා. හොඳයි. අපි ආතුරුනේ අනාවැකි. ඔව් මෙහෙම පුතා. අනාවැකි කියන එක දැන් එහෙම ගත්තොත් මම ඒක අනාවැකි කියන්න පුළුවන් කියන මාතෘකාව ගත්තොත් මම ඒක බෞද්ධ භික්ෂුවක් කියලා වැරදි. ඒකට හේතුව අනාගතය නිශ්චිතයිනේ. ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා බුදුහාරු දේශනා කරනවා නම් මම කියනවා නම් අනාගතේ මේක මේ විදිහට වෙනවමයි කියලා. ඒතකොට ඒක මම බුද්ධ දර්ශනේ වෙනස් කළා වෙනවා. ලෝකේ ස්ථිර දේවල් නැහැ. අනාගතයේ සිද්ධ වෙන දේ අපට දකින්න පුළුවන් විවිධ ක්‍රම ඔස්සේ. කේන්දරයෙන් වෙන්න පුළුවන්, විවිධ ආධ්‍යාත්මික ක්‍රම ඔස්සේ වෙන්න පුළුවන්. ඒවා පුතා ඒ පුද්ගලයාගේ එදිනෙදා දෛනික ක්‍රියාවලිය අනුව වෙනස් වෙනවා. හරි? දැන් ඔයාට අපි හිතමුකෝ ඔයාගේ දැන් ගුරු ග්‍රහය හොඳට බලවත්. ග්‍රහයකින් පැත්තෙන් ගත්තොත්. ඔයාට යම් කිසි උසස් වීමක් ලැබෙන්න තියෙනවා. හරි? ගුරු ග්‍රහය නිරූපණය කරන්නේ භික්ෂූන් වහන්සේලා කහපාට සිවුර පූජකුතුමන්නේ. ඔයා හෙට ගිහිල්ලා දැන් ඔය භික්ෂූන් වහන්සේලා මොකක් හරි ප්‍රශ්නයක් කියලා බැනලා දාන අනේ කාණ ගෙඩියා කියලා බයිනවා. හරි? අර ආධ්‍යාත්මික ශක්තිය ඔක්කොම වෙනස් වෙනවා. අර මුළු ඕරායක වෙනස් වෙනවා. අර ගුරුගෙන් ලැබුණු ග්‍රහ බලය වෙනස් වෙනවා. ඔයාට ලැබෙන්න තිබිච්ච උසස් වීම නැති වෙනවා. මම කියනවා එමුතුමා බය වෙන්න එපා. ඔබතුමාට අනිවාර්යයෙන්ම ඊළඟ ඡන්දයෙන් දිනන්න පුළුවන්. හරිද? එමුතුමා ගහනවා අස්සනක්. හරි? මේ කැලේ කපපන්. හරි? මේ කුඹු ගස් ටික කපපන්. ඔහුගේ ලැබෙන්න තියෙන ඇමති পদවි කිසිසේත්ම ලැබෙන්නේ නැහැ. හරි? ඉතින් ඒ නිසා අනාවැකි කියලා කියන එක පුතා අපිට දකින්න පුළුවන් බැරි නැහැ. නමුත් ඒක හැම වෙලෙම ඔහුගේ වර්තමාන ක්‍රියාරූපය අනුව වෙනස් වෙනවා. හරි? හොඳ පැත්තත් වන නරක පැත්තත් වන. දැන් තමුසෙර හිරේ යන්න තියනවා කොට හිරේ යන්නේ නැහැ. සමහරක් විට මේ දේවල් ටික කරනවා කිව්වම මේ මිනිස්සේ ටික කරොත් මේ මිනිස්සුට එක වෙන්නේ නැහැ. ඒ නිසා අනාවැකිය හැම වෙලාවකම වර්තමානයේ සාපේක්ෂයි. ඒ නිසා වර්තමානයේ කරන දේයට අනුව තමයි අනාගතයේ සකස් වෙන්නේ කියන එක මිස අනාගතයේ ස්ථිරයි මේ මෙහෙම වෙනවයි කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ මේ B වෙන්න පුළුවන් කියලා විතරයි කියන්න පුළුවන්. ආචාර්යතුමා කොහොමද? දැන් ඇත්ත වශයෙන්ම අනාවැකි කියනවා පුරෝකතන කරනවා කියන එක අපි ජීවිතේ පුරාවටම කරනවා. දැන් අපි උදේ අනාවැකියක් කියවන මෙතන. මේක පටන් ගන්න කලින් අපි එළියේ මේක කරන්න ගියේ. එළියේ කරන්න ගිහිල්ලා අපි හිතුවා එළිය කරන්න බෑ ඉරවුව වැටේ ලවල් වෙනකොට කියලා අපි අතුලට ආවා. මොකක්ද ඒ කරේ අපි? අනාවැකියක් කරේ. හැබැයි ඉරවුව වැටෙන්නේ නැතුව තියෙන්නත් තිබ්බා. මේ ලෝකේ හැම දෙයක්ම පරිණාමය වෙනවා. වෙනස් වෙනවා. මේ වෙනස් වෙන දේ අපිට සමහර වෙලාවට ගෙස් කරන්න පුළුවන්. ඒක විද්‍යාත්මකව යම්කිසි ප්‍රමාණයකට පුරෝගතනය කරන්න පුළුවන්. එතකොට අනාවැකි කියන එකත් යම් ප්‍රමාණයකට කියන්න පුළුවන්. හිත දියුණු කරගත්ත පුජ්‍යලයකට, අත්දැකීම් තියෙන පුජ්‍යලයකට ඒවා ඒ සාධක සැලකිලිට අරගෙන පුරෝගතනය කරන්න පුළුවන්. හැබැයි ඕවා කෙරෙහි
ඒ එක පුජ්‍යලෝ කෙරෙහි විශ්වාසය තියනවට වඩා පුළුවන් තරම් තමන් කෙරෙහි විශ්වාසය තියලා තමන් විසින් පුරෝගතනය කරන්න මිනිස්සු පුරුදු පුහුණු වෙන එක තමයි හොඳම දේ. අත්තායි අත්තරෝනා තමන්ට තමන් තමයි පිහිට. සත්‍යාලෝක TV අපි හැම මොහොතකම උත්සාහ කරනවා සම්ප්‍රදායෙන් එහාට ගිහිල්ලා උඩුගම් බලා යාමක් යන්න. අපේ රටේ බොහෝ විට බාල ලාභ දේවල් සමාජගත වෙන්නේ. ලයික්ස් කමෙන්ට්ස් ගොඩක් වටනවා. හැබැයි සත්‍යාලෝක අපි හැම වෙලාවකම හොඳ දෙයක් ඔබට දීලා මේ ගමන යන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපිත් එකතු වුණු ආචාර්ය පූජ්‍ය අල්ගමවත්තේ සෝනාල් ස්වාමීන් වහන්සේට, ඒ වගේම මහාචාර්ය අනුරු කුමාර උතුමන්ගේ මහතාට සහ නීල් විජේසිංහ මහතාට අපි ගෞරවනීය ස්තුතිය ව්‍යවස්ථා පුද කරනවා. තවත් මේ වගේ හරබර රසබර මාතෘකාවක් එක්ක සත්‍යාලෝක TV අප ඔබ මුණ ගැසෙන්නට බලාපොරොත්තු වෙනවා. අපිට ඔබේ කමෙන්ටුවක් දාන්න, අදහස් පළ කරන්න, ඒ වගේම ලයික් එකක් දාන්න. ඒ විතරක් නෙමෙයි අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔබ සැමටම ආයුබෝවන්.